ශනිදා කරලිය. අයිබෝන් සුබෝදෑසනක්. අපි මේ සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා ඔබ මුණ ගැහෙන්නේ සෙනසුරාදාවේ මේ සාහිත්‍ය මාසයේ ඔබ මුණ ගැහෙන අවසන් සෙනසුරාදාව බවට පත් වෙන. හැබැයි පෙර පරිදි අපිට සාහිත්‍ය මාසයේ කතිකාවන් විවිධ සජීව ආකාරයෙන් මුණ ගැසෙන කතිකාවන් වෙනුවට අපිට තාක්ෂණය මැදිහත් කරගනිමින් බොහෝ කතිකාවන් සාහිත්‍ය මාසයේ වන මේ මාසය තුල පමණක් නෙමෙයි ඊට පෙර මාසවලදීත් ඉදිරි මාසවලදීත් පැවැත්වේවි. ඒක එක්තරා විදිහක හොඳ තත්ත්වයක්. අර සජීවී බව කෙසේ වෙතත් සාහිත්‍ය සම්බන්ධයෙන් වන සංවාද හෝ වෙනත් කුමන හෝ කාරණාවක් සම්බන්ධයෙන් වෙන මතවාද එක තලයකට රැගෙන විත් ඒවා පිළිබඳව සංවාදයට ලක් කිරීම එක්තරා විදිහක හොඳ ප්‍රවණතාවයක්. ඉතින් ඒ ප්‍රවණතාවයත් එක්ක යමින් අපි Zoom තාක්ෂණය මැදිහත් කරගනිමින් මේ මාසය පුරාම අපි සාහිත්‍යයේ අනේක විද මානයන් කතා කරන්න උත්සාහ කළා. අපි ඒ උත්සාහයන් වල සාර්ථක අසාර්ථක භාවය තීරණය කළ යුතු වන්නේ අසන ඔබ එයින් යමක් ලබා ගත්තා නම් මේ සංචරණ සීමා පනවා තිබෙන කාල සමය තුළ එය වැදගත්. ඔබේ සිතීමට යමක් එකතු කරන්නට හැකි වුණා නම් එය තමයි අපේ බලාපොරොත්තුව. ඔබේ වින්දනයට යමක් එකතු කරන්නට හැකියාවක් ලැබුණා නම් මාධ්‍යකරණ නැටියට අපේ බලාපොරොත්තුව එයමයි. ඒ බලාපොරොත්තුවේ තවත් එක් දිගුවක් තමයි අපි ඔබට අද රැගෙන එන්නට සූදානම් වෙන්නේ. ඔබ දන්නවා වෙනදාට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වුණාම ඒ සම්බන්ධයෙන් විවිධ කතිකාවන් අපි ගොඩනගන්නට උත්සාහ කරනවා. එහි එක් අංගයක් තමයි අද අපි මේ ඔබට පිරිනමන්නට බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් එහිදී විශේෂයෙන්ම අවධානය යොමු වන්නේ හොඳම නවකතාව, කෙටි කතාව, කාව්‍ය කෘතිය සම්බන්ධයෙන්. අපි ඒ පිළිබඳවත් ඉදිරියේදී කතා කිරීමට උත්සාහ කරමින් ඉන්නේ. මොකද යම් තාක්ෂණික ගැටලු අපි නිවැරදි කරගත් වහාම ඒ දේවල් ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒ අතරමාරයේදී මෙවර අද අපේ මේ වැඩසටහනට සහභාගී කරගන්නට නිමිත්ත බවට පත් වෙන්නේ මෙවර සාහිත්‍ය සම්මානවලදී හොඳම පරිවර්තන නාට්‍ය පිටපත හැටියට සම්මානයට පාත්‍ර වුණු රළ නගන මිනිස්සු නමින් සිංහලයට පරිවර්තන වුණා Inherit the Wind කියන ලෝක ප්‍රකට නාට්‍ය ඒ පිටපත සිංහලයට පරිවර්තනය කරා මහාචාර්ය ලියනගේ අමරකීර්ති. එතුමන්ගේ කෘතියට තමයි මෙවර හොඳම නාට්‍ය පරිවර්තන කෘතිය හැටියට සම්මානය ලැබෙන්නේ. ඒ නිසා ඒ පරිවර්තන නාට්‍ය කෘතිය සේම එතුමන්ගේ සිසු පරිවර්තන සහ පරිවර්තන සාහිත්‍යයෙන් ලෝකයේ අනේක විද සංස්කෘතීන් සහ භාෂාවන් ඔස්සේ ලියවුණු නිර්මාණ ශ්‍රී ලාංකේය පාඨක සමාජය අතට පත් කිරීම අරබයා ලංකාවේ සංස්කෘතික සමාජය වෙන්න පුළුවන්, සාහිත්‍ය සමාජය වෙන්න පුළුවන්, පරිකල්පනය වෙන්න පුළුවන්, නැත්නම් පාඨක සමාජය වෙන්න පුළුවන්. මොන වගේ තත්ත්වයන්ද ඇති වෙන්නේ? අපි ඒ පිළිබඳව විමසමින් මේ දෙපැය ගත කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ආයුබෝවන් සුබෝදෑසනක් මහාචාර්යතුමනි. අපි ඔබට සුබ ප්‍රාර්ථනා එක් කරනවා ඔබට මේ ලැබුණු සම්මානයට. ආයුබෝවන් බොහොම ස්තුතියි. මේ වගේ කාලයක ඔබ කිව්වා වගේ මෙවැනි සංවාදයක් මේ ක්‍රමයෙන් පවත්වන්නට ප්‍රයත්න දැරීම ගැනත් ඔබට බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. අපි මෙතන සිට මේ සාකච්ඡාව ආරම්භ කරමු. මේ රළ නගන මිනිස්සු. මේක අතර මේ ජෙරම් ලොරන්ස් සහ රොබර්ට් ඊලි නම් වූ මේ දෙදෙනෙක් එකතු වෙලා රචනා කරන කෘතියක්, නාට්‍යයක්. මම හිතන්නේ මේ අපි මේ කෘතිය පිළිබඳව කතා කරමින් එය සිංහලට නගන්නට පරිවර්තනය වුණු කාරණාවෙන් අද වැඩසටහන ආරම්භ කරමු. මම හිතන්නේ මමත් හරිම කැමති මේ මාතෘකාවෙන් එළඹෙන්න. මේක සම්මානයට පාත්‍ර වීම හින්දාම නෙවෙයි. මෙහි තිබෙන අන්තර්ගතය පිළිබඳ කාරණා, එහි තිබෙන තේමාව නිසා මේ සංවාදයට මීට වඩා බඳුන් වෙන්නට අවශ්‍යයි කියලා මම හිතනවා. මොකද අපේ රටේ නාට්‍ය පිටපත් පාඨකයා අතර පැතිරෙනවා හරි අඩුයි. මෙහෙමයි මේ නාට්‍ය පරිවර්තනය කරන්න හේතුව මේක මම කාලයක් නිෂ්පාදන දෙකක් නරඹලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේදී. එක අවස්ථාවක එක නරඹීමට ගුවන්විදුලි සංස්ථාවෙම කෙනෙකුත් සම්බන්ධයි. ඒ තමයි ගුවන්විදුලි සංස්ථාවේ ඉන්න මේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වන ප්‍රවීණ නාට්‍ය රචක රාජිත දිසානායක
ඔහු අවුරුද්දක් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක ගත කළා. ඒ කාලේ ඇතුළත අපේ ගෙදර මමත් එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ හිටියේ. අපේ ගෙදර ඇවිල්ලා ඒ දවස්වලම මේ මම හිටපු නිව්යෝක් ප්‍රාන්තයේ නගරේ තියෙනවා හුඟක් ධනවත් මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඉත්තකා කොලෙජ් කියලා. ඒ කොලෙජ් කියවට එක විශ්වවිද්‍යාලයක් ප්‍රථම උපාධි ශිෂ්‍යයන් සඳහා. එහි මේ ඉන්හෙරිට් ද වින් නාට්‍යයේ පරිවර්තනයක් නෙමෙයි නිෂ්පාදනයක් තිබුණා. රාජිතත් මමත් ගිහිල්ලා ඒ නාට්‍යයක් ආරම්භුවා. ඉතින් ඒ වෙලාවේ ඉඳලාම දැන් මේ අවුරුදු මම කියන්නේ අවුරුදු 12කට විතර කලින් ඒ දවස්වල ඉඳලම මට ආසාවක් වුණා මේ නාට්‍ය පරිවර්තනය කරන්න. ඒකට හේතුව තමයි මේකේ තියෙනවා මේ මූලික තේමාව තියෙන්නේ දේව නිර්මාණවාදය. ඒ කියන්නේ මිනිසා සහ සියලු දේ දෙවියන් විසින් මැව්වයි කියන ආගමික අදහසයි ඊළඟට ඩාවින් වාදයයි. එහෙම නෙවෙයි මේ මනුෂ්‍යයා ඇතුළු ජීවය පහළ වෙන්නේ පරිණාම ක්‍රියාවලියෙන් අසුරින් කියන අදහස් දෙක අතර ගැටුම. දැන් මේක මේ නාට්‍යයට පසුබිම් වෙන්නේ එක්තරා ඇත්තටම සත්‍ය සිද්ධියක් ඇමරිකානු දකුණු කර ප්‍රදේශයේ. අද වුණත් ඒ අය මේ ක්‍රිස්තියානි දැඩි ආගමික භක්තික පිරිස් ඉන්නවා දකුණු කර ඇමරිකානු ප්‍රාන්තවල. එක්තරා ඉස්කෝලේක මේ පරිණාමවාදයේ උගන්වපු ගුරුවරයාට නඩුවක් වැටෙනවා. ඔහු බයිබලයට විරුද්ධව ඉගැන්වුවා කියලා. පරිණාමවාදයේ ඉගැන්වුවා කියලා. මොකද ඒ ප්‍රාන්ත ආණ්ඩුවේ නීතිය අනුව ප්‍රාන්තයේ නීතිය අනුව මේ දේව නිර්මාණවාදයේ පිළිගන්නවා. ඒකට විරුද්ධව උගන්වන්න බෑ, දේවල් කතා කරන්න බෑ. ඒක තමයි මේ නීතිය විතරක් නෙමෙයි සම්ප්‍රදාය සංස්කෘතිය ඒ වගේ. ඉතින් මේ වෙලාවේ මේ ප්‍රකට නීතිඥයෙක් මැදිහත් වෙලා මේ නීතියට විරුද්ධව අරගලයක් කරනවා. මේ නාට්‍ය දාල වශයෙන් පදනම් වෙන්නේ ඒ සිද්ධිය මතයි. නමුත් ඊට වඩා බෙහෙවින් නිර්මාණාත්මකව ඉදිරියට අරගෙන ගිහිල්ලා මනුෂ්‍ය නිදහස පිළිබඳ චින්තන නිදහස පිළිබඳ තේමාව මේ නාට්‍යයේ කතා බහට ලක් වෙනවා. හිතන්න පුළුවන්. මේ නාට්‍යයේදී බයිබලය හෝ ආගමික අදහස සම්පූර්ණයෙන්ම ගහලා විනාශ කරලා පැත්තකට දාන්නේ. එහෙම නාට්‍යයක් නෙමෙයි. ආගමික ඒක විශ්වාස කරන අය ඉන්නවා. ඒකත් එක්තරා අදහස් පද්ධතියක්. හැබැයි ඊට වඩා වෙනස් අදහස් පද්ධතියක් පරිණාමවාදයේ. ඊට වඩා තාර්කිකව තේරුම් ගන්න ඕන එකක්. ඉතින් ආගමික දේව නිර්මාණවාදයේ පිළිබඳ අදහසත් තවත් අදහස් අතර එකක් විදිහට තිබුණාට කමන්නේ. ඓතිහාසික වශයෙන් තියෙන එකක් විදිහට. නමුත් අපිට පිළිගන්න වෙන්නේ තාර්කිකව අපිට වඩා ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙන්නේ මේ පරිණාමවාදී අදහස සහ ඊට ඒ පරිණාමවාදී අදහස් සම්බන්ධයෙන් ඒ කතිකාව ඇතුළෙන්ම විද්‍යාව ඇතුළෙන්ම ඇවිල්ලා තියෙන සමහර විචාරාත්මක පරිණාමවාදී පිළිබඳ කතිකා ඒවා වෙනුවෙන් මේ නීතිඥ මහත්මයා මේ නාට්‍ය ඇතුලේ තර්ක කරනවා. ඉතින් මට හිතුණා ලංකාවෙත් අපේ විශාල වශයෙන් මේ මෑත කාලේ මෑත අවුරුදු වල ආවා මේ ආගමික මම මිත්‍යා දෘෂ්ටික කියන වචනේ එච්චර පාවිච්චි කරන්න ආස නැහැ. මොකද හැම දෘෂ්ටියක්ම යම් ආකාරවලින් මිත්‍යා කියලා කියන්නේ ඒක එක්තරා ගොඩනැංවීමක් නේ. නමුත් අර වගේ ආගමික දැඩි භක්ති විශ්වාසමය පදනම් වෙච්ච අදහස් අපේ රටේ තීරණාත්මක අදහස්, බලවත් අදහස්, දේශපාලන බලයේ ඉන්න අයට කිට්ටු අදහස් බවට පත් වෙමින් තිබුණා. ඉතින් අන්න ඒ සන්දර්භය ඇතුලේ තමයි මට හිතුනේ මේක පරිවර්තනය කරන්න ඕනේ කියලා. හොඳයි. මේ පරිවර්තනය මතන 1920 මට මේ ලැබුණු තොරතුරුත් එක්ක 1920 සිදු වුණු සිද්ධිය පදනම් කරගනිමින් තමයි මේ නාට්‍ය රචනා කරන්නේ. හැබැයි මේ කෘතිය රචනා කරපු මුල් කාලේ නැත්නම් මේ නාට්‍ය රචනා කරපු මුල් කාලේ ඇමරිකාවේ පවා මේක මතන්නේ මේ ප්‍රදර්ශනය කරන්න ගියාම යම් සීමාවන් යම් බාධා ඇති වෙනවා. මේ මතන්නේ මේ කෘතියේ ඔබ සඳහන් කරලා තියෙනවා මේ පිට කවරෙම තියෙනවා මේක ඇතුලේ the tense drama of the most explosive trial of the century කියලා. ඒ කියන්නේ මේ සටහනක් තබලා තියෙන මේ කෘතිය මේ මුලදීම
මේක ඇත්තටම ඇයි මේ යම් ආందోලනාත්මක සිද්ධියක් වෙන්නේ. දැන් ඇමරිකාව කියලා කිව්වම අපි හිතන්නේ මේ දියුණු රාජ්‍යයක් හැටියනේ. ආර්ථික වශයෙන් හෝ අනෙක් සෙසු දේවල් වල ගත්තාම දියුණු රාජ්‍යයක් හැටියට. හැබැයි ඇමරිකාවේම සිද්ධියක් පදනම් කරගනිමින් තමයි මේ නාට්‍ය ගොඩනගන්නේ. ඊතරම්ම දියුණු රාජ්‍යයන් තුල පවා මේ වගේ නොදියුණු මානයන් තියෙන්න පුළුවන් සහ මේ වාරණයන් වගේ දේවල් තියෙන්න පුළුවන්. මේ 1950 වගේ දශකයක තමයි මේකට යම් වාරණයක් එන්නේ ඒ කාලේ. ඔව් මේ තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. අද වුණත් ඒව තියෙන්න පුළුවන්. එකක් තමයි අපි හිතන්න හොඳ නෑ මේ මෙහෙම නිකන් විද්‍යාත්මක තාක්ෂණික වර්ධන දියුණු වුණාම රටවල් සම්පූර්ණයෙන්ම දැන් මේ වගේ අදහස් ආගමික විශ්වාස වගේ දේවල් සම්පූර්ණයෙන්ම නැති වෙලා යන පරම පවිත්‍ර මනුෂ්‍ය තර්කණය ඉතුරු වෙන සමාජයක් වෙනවා කියලා අපි හිතුවේ 1950 60 වගේ හිතුවා. දැන් අපි ඊට වඩා වෙන විදිහකට තමයි මානව විද්‍යාඥයෝ සංස්කෘතික අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉන්න අය හිතන්නේ. එහෙම නැති වෙලා යන්නේ නැහැ. අනිත් එක දැන් ඔය තර්කණයම තාම දැඩි තර්කණයම පවා එක්තරා මොහොතකදී ආගමක් බවට පත් වෙන්න පුළුවන්. දැන් දැඩි තර්කවාදයමත් විශ්වාසයක් ඇදහිල්ලක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙක අතර තැනක තමයි මනුෂ්‍ය විඥානය පිළිබඳ අපේ අතිකාව පිහිටුවා ගන්නට අවශ්‍යයි. හැබැයි ඒ වගේ තහනම් වෙන අතරෙම මේ ප්‍රකාශන නිදහස පිළිබඳ නීතියේ රැකවරණත් ඇමරිකානු මිනිස්සුන්ට තියෙනවානේ. දැන් ඒ නිසා නඩුමගට යන්න පුළුවන්. ඊට පස්සේ නඩුමගට ගිහිල්ලා ඒවා සටන් කරන්න පුළුවන්, ජය ගන්න පුළුවන්, දිනන්න පුළුවන්. ඒ වගේ මේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා හරිම සිත් ගන්නා සුළුයි ඒ නඩු. දැන් මේ වගේ දැන් උදාහරණයකට ඔබ සඳහන් කරපු මේ 20 වෙනි සියවසේ පැවති තාම දැඩිතර නඩු තීන්දුව මත පදනම් වෙච්ච නාට්‍යයක් තමයි මේ කියලා කියන එක. දැන් ඒක ඇත්ත. ඒක එහෙම වෙන්නේ මේ නඩුවේ ශබ්දය හැම තැනටම ඇහුණා. ලෝකේ පුරාම ඇහුණා. මේ නඩුවේ අර්ථය. ඒක ක්‍රිස්තියානි රටවල් වලට විතරක් නෙමෙයි. දැන් අද මේ ප්‍රශ්නේ තියෙනවා තාම තද බල විදිහට ඉස්ලාම් ආගමේ ඊටම අන්තවාදී ප්‍රවණතා දේශපාලනයේ බලය ගත්තු රටවල්. දැන් මෙහෙම නඩුවක්වත් පවත්වන්න මම හිතන්නේ පුළුවන් වෙයි කියලා ඇෆ්ගනිස්තාන. දැන් කොහොමත් බැරි වෙයි. ඉතින් ඒක අපිට මේ නඩුවේ තියෙන අර්ථය හුදෙක් මේක මේ ඇමරිකාවද ක්‍රිස්තියානිද කියනකට වඩා අධිපති අදහසක් රාජ්‍ය බලයත් සහිත මේකදී නම් ඒ අදාළ ප්‍රාන්තයේදී නම් ව්‍යවස්ථා බලයක් තියෙනවා. ඒ ව්‍යවස්ථා බලය, රාජ්‍ය බලය, සංස්කෘතික බලය, පල්ලියේ බලය මේ සියල්ල තියෙන තැනකදී තව අදහසකට ඉඩ තියෙනවද? ඉඩ තියෙන්නේ කොහොමද? ඒ අදහස වෙනුවෙන් පෙනී සිටිනකොට තියෙන ගැටලු මොනවද? යනාදී වශයෙන් මේ නාට්‍ය ඇතුලේ තියෙන කතාව අපිට හරිම වැදගත් කියලා මම හිතනවා. මම මේ නාට්‍ය ඉදිරියේදී මේ නාට්‍යයෙන් කොටස් කීපයක් කියවන්න. එතකොට ඔබට තේරෙයි මේ තේමාව මොන වගේද කියලා. හොඳයි. අපි මන්දනේ ඒ නාට්‍යයේ කොටස් සහ එහි අන්තර්ගතය පිළිබඳව ටිකක් කතා කරමු. මම දන්නේ මේ ඔබ මේ හි අන්තර්ගතය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරද්දී මේ යම් ආගමික අදහස් පිළිබඳව මේ බොහොම මෑතකදී කියන බෑ දැන් අවුරුදු 6කට 7කට පමණ ඉහතදී ඒ පිළිබඳවම කතා කරන එක්තරා විදිහක චිත්‍රපටයක් ආවා PK කියලා. අපි PK චිත්‍රපටයේ මේ හින්දි චිත්‍රපටයේ ගීතයක් අහලා ඉන්න අනතුරුව මේ කතා බහේ අනෙක් අධීරයටම අපි අද මේ රළ නගන මිනිස්සු නම් වූ මෙවර සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම පරිවර්තන නාට්‍ය කෘතියට හිමි සම්මානය හිමි ඒ කෘතිය සහ සෙසු පරිවර්තන පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සමග. मुझे घर बुलाता है भगवान है कहाँ रे तू है खुदा है कहाँ रे तू है सुना तू भटके मन को राह दिखाता है मैं भी खोया हूँ मुझे घर बुलाता है भगवान है कहाँ रे तू
खुदा है कहाँ रे तू जो भी रस्में है वो सारी मैं निभाता हूँ इन करोड़ों की तरह मैं सर झुकाता हूँ भगवान है कहाँ रे तू है खुदा है कहाँ रे तू समझा नहीं तू क्या चाहे मैं समझा नहीं सोचे बिन समझे जतन करता ही जाता हूँ तेरी जिद सर आँखों पर रख के निभाता हूँ भगवान कहाँ रे तू है खुदा है कहाँ रे तू है सुना ये पूरी धरती तू चलाता है मेरी भी सुन ले अरज मुझे घर बुलाता है भगवान है कहाँ रे तू खुदा है कहाँ रे तू भगवान है कहाँ रे तू है खुदा है कहाँ रे तू සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තන නාට්‍ය කෘතියට හිමි සම්මානය ලබා ගන්නේ මේ කෘතිය 1950 වගේ දශකයකදී තමයි එන්නේ ජෙරම් ලොරන්ස් සහ රොබර්ට් ඊලි කියන මේ ලෝක ප්‍රකට මේ නාට්‍ය රචකයන් දෙපළගේ නිර්මාණයක් පළමුවරට තමයි ඔබ සිංහලයට නගන්නේ ඔබේ කෘතියේ අන්තර්ගතයේ සටහන් කරලා තියෙනවා මම ඔබෙන් විමසූ කාරණාව තමයි මේ ඊතරම් ලෝක ප්‍රකට නිර්මාණයක් ඇයි ලංකාවට එන්න ප්‍රමාද වුනේ ඒ කියන්නේ අපි තාක්ෂණික වශයෙන් ගෝලීයව මේ බොහෝ දේවල් බෙදා හදා ගන්න කාලයක සමාජයක ඔබ මේ කෘතිය අපි අතටපත් කරන්නේ පසුගිය වසරේ කියන්නේ 2020 දී ඔබ මේ සිංහලට නගනතුරු මේ පිළිබඳව යම් කතාබහක් පැමිණ නැහැ යම් ආගන්තුක ස්වභාවයකින් තමයි තිබුණේ
ඇයි මේ කියන්නේ අපි ගෝලීය වශයෙන් සිද්ධ වෙන යම් මං කියන්නේ ආందోලනාත්මක වශයෙන් හෝ යම් ප්‍රචාරයක් හෝ යම් අවධානයක් ලොමු වෙච්ච නිර්මාණ ලංකාවට ටිකක් එනවා අඩුයිද? ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. ඒක අධ්‍යයන විශ්වවිද්‍යාලවල අහන්න ඕනේ ප්‍රශ්නයක්. ඔබ දකින්නට ඇති මගේ පෙරවදනේ මේ දෙදෙනා ලියපු තව නාට්‍ය ගණනාවක් ගැන ලියා තිබෙනවා. ඉතින් අපේ රටේ නාට්‍ය කලා ක්ෂේත්‍රයේ හිටපු විශේෂයෙන් විශ්වවිද්‍යාලවල සැලකිය යුතු වැටුප් දීලා අධිකාචාර්යවරු මහාචාර්යවරු විදියට නාට්‍ය කලා ක්ෂේත්‍රයේ හිටපු බොහෝ දෙනෙක් මේ වැඩ කරලා තියෙන ආකාරයක් පේනවා. ඉතින් මේ වගේ මෙහෙම තාම සිංහලට ඇවිල්ලා නැති විශිෂ්ට නාට්‍යමය නිර්මාණ අති විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ පරිවර්තකයෝ බොහෝ දෙනෙක් විශ්වවිද්‍යාලවල හිටපු අයත් නෙමෙයිනේ. හෙන්රි ජයසේන ගත්තොත්, සුගතපාද සිල්වා ගත්තොත්, ඊළඟට මෑතකදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන වගේ අය විශ්වවිද්‍යාලවලට එක්කෝ බාහිරව සම්බන්ධ නැත්නම් පොඩ්ඩක්වත් සම්බන්ධ අය නෙමෙයි. ඊළඟ කාරණේ තමයි අපි දැන් අපේ රටේ තියෙන එක ප්‍රවණතාවක්. දැන් බර්ටල් බ්‍රෙෂ්ට් එනකොට ඒක රැල්ල වගේ ඒක පස්සේ යනවා. ඊළඟට අපේ ඊළඟ කාරණේ තමයි අපේ ප්‍රංශ සහ රුසියානු සාහිත්‍ය ආධිපත්‍යය. දැන් අපේ විශිෂ්ට නවකතා බලන්නකෝ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ලියවිච්ච විශිෂ්ටතම නවකතාකාරයෝ ඉන්නවනේ. ඒක ලෝක සාහිත්‍යය ගත්තොත් කවුරුත් ඇමරිකානු නොවන අය පවා පිළිගන්න දැවැන්ත නවකතාකාරයෝ ඉන්නවනේ. හෙන්රි ජේම්ස්, විලියම් ෆෝක්නර්, ඒ වගේ අය එකක්වත් පරිවර්තනය වෙලා නැහැනේ නවකතා සිංහලට. සමහර කෙටි කතා එහෙම පරිවර්තන වෙලා තියෙනවා. ඒ පැනෑත කාලේ ඔය 90 දශකයේ විතර ගාමිණී වියංගොඩ වගේ කෙනෙක් මේවට අත තියන්න තියනකම් මුකුත්ම ඒ වගේ ඇවිල්ලා නැහැ. ඉතින් මේකට ප්‍රධාන ප්‍රශ්නේ බාහිර සමාජයේ වගේම විශ්වවිද්‍යාලය ඇතුලේ තදට අහන්න ඕන එකක්. නමුත් ඒ වුණත් අපි හැම පරම්පරාවකම මේ වගේ දේවල් වලට Taman තෝරගත්තු විෂයට කැපවිච්ච මිනිස්සු ජීවිත කාලෙම කැප කරලා මේවා කරන්න උත්සාහ කරන්න ඕනේ. දැන් අපේ මේ නාට්‍ය පරිවර්තනයත් ඇත්තටම සම්බන්ධ අපි කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ කේන්ද්‍ර කරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල මේක නිෂ්පාදනයක් කරන්නට ඕනේ කියලා හිතලා ඔය විශේෂයෙන් ඔය ආචාර්ය සුදේශ් මාන්තිලක ඔය ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය උපාධිය කරලා ඇවිල්ලා අපි දවසක් හැන්දෑවේ කතා බහ කරමින් ඉන්නකොට අපි ශිෂ්‍ය ශිෂ්‍යාව එක්ක යමක් මේ වගේ දේවල් කරන්න ඕනේ කියලා. දැන් මමත් එහෙම කන්නම හිතීම හම්බුන්නේ නැහැ. මේ ප්‍රියන්ත ෆොන්සේකා, අතුල සමරකෝන්, සුදේශ් මාන්තිලක වගේ කීප දෙනෙක් එකතු වෙලා මේක නිෂ්පාදනයක් කරමු කියලා තමයි. ඇත්තට ඒ සඳහා තමයි පරිවර්තනය කරන්නේ. ඉතින් මෙහෙම එකක් පරිවර්තනය කරා කිව්වහම විදර්ශන ප්‍රකාශන අධිපති ජානක ඉනිමංකඩ මහතා ඊටාම ඉක්මනින් මේ කෘතියක් විදිහට සැලකලා ඒ මහතාට ගෞරවය හිමි වෙන්න ඕනේ. දැන් මේ සම්මානය සම්බන්ධයෙන් උනත් නැත්නම් නාට්‍ය පිටපත් පළ කරන්න ප්‍රකාශකව එච්චර කැමති නැහැ. එහෙම වෙලා කොහොම හරි අර මේ විශ්වවිද්‍යාලයේ ඇතුළෙම වැඩක් විදිහට තමයි මුලින්ම පරිවර්තනය වුණේ. මේ කොරෝනා පළවෙනි රැල්ල එනකොට අපි ඇත්තටම හිතියේ මේ පුහුණු වීම කටයුතු කරමින් ශිෂ්‍යයෝ, ආචාර්ය මණ්ඩලයේ අය, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අය වගේ විශ්වවිද්‍යාල ප්‍රජාවේ විවිධ කොටස් සම්බන්ධ වුණු නිෂ්පාදනයක් විදිහට ඔබ දකින්න ඇති මේ නාට්‍යයේ චරිත ගාන එහෙම ගත්තාම ඒක දැවැන්ත නිෂ්පාදනයක්. අපේ සැලසුම වුණේ හැම විශ්වවිද්‍යාලෙම එක දර්ශනයක්වත් පෙන්වන්න පුළුවන් මට්ටමේ දැවැන්ත නිෂ්පාදනයක් කරන්න. ඒකට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය ආධාර එහෙම යම්කිසි ආධාර මුදලකුත් අපට දීලා තිබුණා. නමුත් අපිට කරගන්න හම්බුන්නේ මේ COVID-19 වසංගතය නිසා. ඔබ අහන ප්‍රශ්නේ ඉතාම වැදගත්. මේ වැඩසටහන අහන අයටත් මම කියන්නට කැමති ලෝක සාහිත්‍යයේ අපි දන්න අපේ රටට ඉතාම සමීප ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසිනේ. ඉංග්‍රීසි භාෂාවෙන් කියවලා වුණත් සිංහලට නැගිය හැකි, සිංහල සාහිත්‍ය කලා ලෝකෙට පොඩ්ඩක්වත් එළිය නොවැටුණු විශිෂ්ට සාහිත්‍ය කලාකෘති, නාට්‍ය කෘති අපමණ තියෙනවා ලෝකේ.
ඉතින් අවුරුදු දැන් මේක අවුරුදු 50 ගානක් පහුවෙලා ඉන්නේ සිංහලට. එහෙම හරි මේවා අපි අඳුනලා දෙන එක නිකම් පොතක් අඳුනලා දෙන අර්ථයෙන් නෙමෙයි. මන් තමයි මේක ඉස්සෙල්ලාම අඳුනලා දුන්නේ කියන්න නෙමෙයි. මේවා ඇතුලේ තියෙන මේ තේමාත්මක අදහස්, මේ කලාකෘතිය ඇතුලේ තියෙන අදහස් අපේ විඥාණය තව ටිකක් හරි ප්‍රසාරණය කරන්න දායක වෙන්නේ කොහොමද කියන අර්ථයෙන් තමයි. නැත්නම් මේ පොතත් මම අඳුරලා දුන්නා අරකට අඳුරලා දුන්නා කියන එකට වඩා හොඳයි. අතන මේ කෘතිය ගැන කතා කරද්දී මට මේ සිහිපත් වෙනවා මීට අවුරුදු 10කට පමණ ඉහතදී 12 Angry Men ඒකත් ලෝකේ අතිශය ජනාදරයට පාත්‍ර වුණු නාට්‍යයක්. එය අතුල පතිරණ 12ක් යනුවෙන් සිංහලයට නගිනවා. දැන් නම් හැබැයි කෘතියක් එලි දැක්වුණා. ඒත් නාට්‍යයේ එකක් වීඩියෝ දර්ශනයක් සහිත කෘතියක් ඉදිරිපත් වුණා. ඊට පසුව මම තනේ නාට්‍ය ලංකාවේ වේදිකාගත වුණේ නැහැ. ඉන්න අනතුරුව තමයි මේක ඇත්තටම මේ නාට්‍ය කෘතියක් හැටියට පැමිණෙන්නේ. මම තනේ එහි තියෙන්නේ යම් විදිහක මේ තර්කන නිදහස පිළිබඳව කතා කරන මිනිසුන්ගේ සිතේ මේ නිදහස පිළිබඳව එක පැත්තකින් කතා කරනවා. මේ නාට්‍ය ඇතුළෙත් අපි දකින්නේ මිනිසුන්ගේ සිතේ මේ නිදහස පිළිබඳව තමයි කතා කරන්නේ. අපි මේ නාට්‍ය අන්තර්ගතයට එමු මහචරිතුන්. මේක අතිශය වැදගත්. අපි යම් පමණකට කතා කළා. මිනිසුන්ගේ සිතේ මේ නිදහස. මතන ඔබ මේ නාට්‍ය කෘතියේ දෙබස් කිහිපයක් ඇසුරෙන් ගැන අපිට යම් පැහැදිලි කිරීමක් කරන්න සූදානමින් ඉන්නේ. සිතේ මේ නිදහස, චින්තනයේ නිදහස. දැන් මෙහෙමයි. දැන් අර ග්‍රාමීය උසස් පාඨශාලාවක සාමාන්‍යයෙන් නිකන් ගමේ ඉස්කෝලයක් කියන්නේ ගමේ ඉස්කෝලේක ගුරුවරයෙක් මේ පරිණාමවාදී ඉගැන්වුවාට පස්සේ මේ පාසලේ පරිපාලනයෙන් ඔහුට නිදහසට කරුණු අහලා ඔහුව වැරදිකාරයා කරලා හිරේ දාලා දැන් මොකද පරිණාමවාදී ඉගැන්වීම දේව නිර්මාණවාදයට අභියෝගයක් වන ලෙස. ඉතින් ඒ වෙනුවෙන් මෙයා වැරදිකාරයා කරාම ඒ ප්‍රාන්තය වෙනුවෙන් නැත්නම් ආණ්ඩුව වෙනුවෙන් ඉන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයට පවා තරඟ කරා කියන එකයි. නැත්නම් ප්‍රබන්ධමය දෙයක්. ඒ තරම් ඉතා බලවත් මේ නීතිඥවරයෙක්. එයාගේ නම බ්‍රේඩි. එයා මේ නගරයට ඇවිල්ලා ඉස්සරලාම ඔහු ඇත්තටම නඩු අහන්න එන කෝච්චියෙන් බහින එක උත්සවයක් වගේ. සැන්න කෙල්ලියක් වගේ යාව පිළිගන්න. මේ නීතිඥයා මේ තරුණයාව හිරේ යවන්න හදන නීතිඥයා පිළිගන්න. ඔහු කියනවා දුම්රියෙන් බැහැලා ජනතාව අතරට ඇවිල්ලා හිල්ස්බරෝ නගරේ මාගේ මිතුරනි, ඔබ දන්නවා මාද මෙහි පැමිණ තිබෙන්නේ මන්දයි කියා. මා මෙහි පැමිණ තිබෙන්නේ නීතිය කඩපු කෙනෙකුට විරුද්ධව නඩුවක් කතා කරන්න විතරක් නෙමෙයි. දෙවියන් විසින් අනාවරණය කරන ලද දේව වචනයට විරුද්ධව විරුද්ධ වූ හිතුවක්කාර තරුණයෙකුට විරුද්ධව කතා කරන්න විතරක් නෙවෙයි. ඔබේ නගරේ පාසලක පන්ති කාමරයේ සිදු වූ දෙයක් නිසා නිව්යෝක්, බොස්ටන්, බෝල්ටිමෝ, චිකාගෝ වගේ උතුරු කර ප්‍රාන්තවල තියෙන ලොකු නගරවලින් අප වෙත දුෂ්ට ප්‍රහාරයක් දියත් වෙලා තියෙන නිසයි මම අද ආවේ. අර ඇමරිකාවේ උතුරු කළ ප්‍රාන්තවල නිව්යෝක්, චිකාගෝ ඒ වගේ පැතිවල විශ්වවිද්‍යාල එහෙම තියෙනවා. විද්‍යාත්මක චින්තනය දැන් කාලයක් අධ්‍යාපනයේ පැතිරිලා මේ වගේ ගතානුගතික අදහස් සම්බන්ධ යම් විචාරයක් තියෙනවා. එහෙන් පත්තර වලින්, රේඩියෝ වලින් සෑහෙන අද ප්‍රහාරයක් එල්ල වෙනවා මේ නඩු සිද්ධිය. දැන් මේක ඇමරිකාවේම ප්‍රසිද්ධ නඩුවක්. ඒ ප්‍රහාර එල්ලවන්නේ මේ ප්‍රාන්තයේ ව්‍යවස්ථා වදන්ති අතර ඔබ ඊතා ප්‍රඥාවන්ත ලෙස තැන්පත් කර ඇති නීතියකට එරෙහිවයි මා මෙහි පැමිණ තිබෙන්නේ. අපේ සියලු දෙනාගේම හදවත්වල ඊටාම අනර්ග ස්වරූපයෙන් පවතින එකම දේ ආරක්ෂා කිරීමටයි. ඒ කුමක්ද? බයිබලයේහි එන සජීවී සත්‍යයයි. එහෙම තමයි ඒ විත්තිකාරයා පැමිණිලි පාර්ශවය වෙනුවෙන් කතා කරන්නේ එන විත්තිකාරයා මේ හිරගෙදර යවන්න හදන මේ ඒ නීතිඥයාගේ අදහස්. එතකොට අපිට පේනවා එතන නිකන් නීතිඥයෝ දෙන්නේ අතර විතරක් නෙමෙයි මේ අරගලයේ තියෙන්නේ එක්තරා අදහස් දෙකක් අතර. මේ දෙවෙනි අදහස නිරූපණය කරන්නේ තාම ආකර්ශනීය මේ නාට්‍ය හොඳ නිෂ්පාදනයක් කළොත් තාම මම හිතන්නේ දක්ෂ නළුවෙකුට අමරණීය වෙන්න පුළුවන් චරිතයක් තියෙනවා මේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා. ඔහුගේ නම ඩ්‍රමන්ඩ්. ඔහු
ඔහු අනිත් පැත්ත වෙනින් පෙනී සිටින්නේ. ඔහු පෙනී සිටින්නේ මොකක් ගැනද කියලා අපිට ඒක දෙබසකින් අපිට කිව්වොත් එහෙම මේ නඩුවේ යන අතරේ එක සංවාදයකින් මම කොටසක් කියන්නම්. මේ ප්‍රසිද්ධ අඥේයවාදියාට සුද්ධ වූ මොනවා හරි දෙයක් තියෙන්න පුළුවන්ද කියලා අහනවා බ්‍රේඩි. මේ නඩුවේ යන අතර අර කලින් කතා කරපු නීතිඥයා. නඩුවේ මේ අතරමැද කැලලකින් මම මේ කියන්නේ. එයා ඇත්තටම මේ විත්තිය නීතිඥයාට කරන චෝදනාව තමයි පූජනීයත්වයේ පිළිබඳ කිසිම හැඟීමක් නැති මිනිහෙක් මේ ඩ්‍රමන් විත්තිය නීතිඥයා වැඩි තර්කවාදියෙක් කියලා. ඒක ඒ ප්‍රශ්නේ අහුවහම මොකද්ද මේ ප්‍රසිද්ධ අඥේයවාදියා එන අදේවවාදියාට සුද්ධ වූ මොනවා හරි දෙයක් කියන්න පුළුවන් කියලා අහන බ්‍රේඩි. එතකොට ඩ්‍රමන් කියනවා පුළුවන්. ඔහුගේ කටහඬ අඩුවේ. ඒක පුද්ගල මනස ගණිත චක්‍රයක් හොඳට ඉගෙන ගන්න ළමයෙකුට තියෙන හැකියාව තුල තියෙනවා. අර කෑ ගහලා කියපු ඔක්කොම ආමේන් ඔක්කොම සුද්ධ වූ ඔක්කොම ස්තෝත්‍ර ගායනා වලට වඩා ඔක්කොම සාදු සාදු වලට වඩා පූජනීයත්වය අදහසක් කියලා කියන්නේ විශාල පල්ලියකට වඩා ශ්‍රේෂ්ඨ ස්මාරකයක්. මිනිස්යාගේ දැනුම පියවරක් ඉදිරියට ගෙන යාම කියන්නේ කෝටු කෑලි සර්පයෝ බවට පත් කිරීම නැත්නම් ජලය දෙබෑ කිරීම වගේ පෙළහැර පෑම් වලට වඩා විශාල හාස්කමක්. මනුෂ්‍ය දැනුම පියවරක් ඉදිරියට ගෙන යාම හාස්කමක්. නමුත් දැන් අපි ප්‍රගතියේ ගමන නවත්තන්න ඕනේද බ්‍රේඩි මහත්තයා අපිට අභියෝග කරන නිසා උපමාවක. එතන උපමාව කියලා කියන්නේ බයිබලයේ එන උපමා කතාව. ජූරිය දෙසට හැරෙමින් තර්කානුකූලව මහත්වරුනි ප්‍රගතිය කියන්නේ කවදාවත් කුණු කොල්ලෙට ලැබෙන එකක් නෙවෙයි. අපි ඒකට ගෙවන්න ඕන. සමහර වෙලාවට මට හිතෙනවා කවුන්ටරයක් පිටිපස්සේ ඉන්න මිනිහෙක් අපිට මෙහෙම කියනවා. මෙහෙම. හරි ඔයාලට පුළුවන් ටෙලිෆෝන් එක පාවිච්චියට ගන්න. හැබැයි ඔයාලට සිද්ධ වෙනවා පෞද්ගලිකත්වය අත්හරින්න. දුරස්ථභාවයේ චිත්තාකර්ෂණය අත්හරින්න. නෝනා ඔබතුමීට ඡන්දෙ දෙන්න පුළුවන්. නමුත් ඔබට සිද්ධ වෙනවා ස්ක්‍රීන්ට විතරක් සීමා වෙච්ච ලෝකෙක හැංගී සිටීම. හවුස් කෝට් එක පිටිපස්සේ හැංගී සිටීම අතහරින්න. මහත්තයා ඔබතුමාට පුළුවන් ගුවන් යානා වලින් අහස ජය ගන්න. නමුත් එතකොට කුරුල්ලන්ට අහිමි වෙනවා අපිව විස්ම ගැන්වීමේ හැකියාව. දැන් මේ විදිහට යනවා. දැන් අපි ප්‍රගතිය වෙනුවෙන් යම්කිසි මිලක් අපිට ගෙවන්න තියෙනවා. දැන් ඔබ දකින්න ඇති අර මේ ඩ්‍රමන් කියනකොට අර ඔහු නාට්‍යමය විදිහට කියන්නේ ස්ක්‍රීන්ට ඡන්ද බලය ලැබෙනවා කියලා කියන්නේ ඒක වැදගත් එකක්. ඒක ප්‍රගතියේ ලක්ෂණයක්. අපේ පාලකයා තෝරන්න ස්ක්‍රීන්ට අවස්ථාව ලැබෙනවා. හැබැයි ඡන්දෙදී දෙනවයි කියලා කියන්නේ අවදුරටත් හවුස් කෝට් එක ASCII කුස්සිය ASCII හැංගී සිටීම කරන්න බෑ එහෙමනම්. එහෙම කෙනෙක් නෙමෙයි. ඊට වඩා සමාජයට මැදිහත් වෙන පුරවැසියෙක් විදිහට තර්ක කරන ප්‍රශ්න අහන කෙනෙක්. මෙන්න මේ අදහස් දෙක අතර තමයි නාට්‍යයේ තියෙන්නේ. දැන් මේ නාට්‍යයේ තීරණාත්මක මේ නඩු තීන්දුව අවස්ථාව ඉතාම චිත්තාකර්ෂණීයයි. ඒ වගේම හෝන්බෙක් කියලා තව චරිතයක් තියෙනවා. මම මේ චරිතයේ දෙබස් කෑල්ලක් මම ඉදිරියේදී කොටසක් කියවන්න. ඔබට තේරෙයි එතකොට මේක අදහස් අතර ගැටුම පිළිබඳ මහා නාටකයක් කියලා. හොඳයි. මේ අදහස් ගැටෙන තරමට තමයි බොහෝ හොඳ දේවල් මතුවෙන්නේ නිර්මාණය වෙන්නේ උඩට පැමිණෙන්නේ. ඒ නිසා මේ අදහස් ඝට්ටනය කියන දේ අතිශය වැදගත්. මේ අදහස් ඝට්ටනය ඔස්සේ මේ අර යම් ඒ ගැටුම කියන එක අර පෞද්ගලිකත්වය මත ඇතිවන දෙයක් නෙවෙයි. අදහස් එක්ක ඇතිවන ගැටුමක්. ඒ ගැටුම එක්ක අපිට බොහෝ දේවල් ගොඩනගා ගන්නට සහ නිර්මාණය කරගන්නට මතු කරගන්නට අවස්ථාව ලැබෙනවා. අපි මතන්නේ ගීතයක් අහමු. මම මේ උපුට ගන්න ගීතේ මේ The Caucasian Chalk Circle බ්‍රෙෂ්ගේ නාට්‍ය ලෝක ප්‍රකට නාට්‍ය මේ සිංහලට නගනවා හුණුවටේ කතාව නමින් හෙන්රි ජයසේන. අපි එහි එන ගීතයක් ශ්‍රවණය කරමු. ඉන්න අනතුරු රළ නගන මිනිසු ගැන තවදුරටත් කතා කරමු. හෙළ ගැඹුරුයි උතනු බලන් හෙළවෙනකොට බැල් පාලම දැස පියන් විමාන බලන් හෙළවෙනකොට බැල්
පාලම දැස පියන් දිමනෝ බලන් අපට පුතේ මගක් නැති මේ මග මිස යමන් පුතේ අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ දෙවියෝ බලයි මූණ උඹේ උඹව රකී යමන් පුතේ දෙවියෝ බලයි මූණ උඹේ උඹව රකී යමන් පුතේ දෙයයන්ට ඔප්පෙච්චායි ඥානෙ එකට උනා අපරාධ මම යාඥා කළේ මං උන්නම වැටයි කියලා ඥානෙ එහෙම කියද නම එක මේ පැත්තේ අර ගියා පැත්තට ආයේ ඒගොල්ලෝ පාලනේ තක්ක තීරුවා මේක උඹේ වැරද්ද හුළඟ හැමුවට අපි බය වෙන්න ඕනේ බලාකුළු තල්ලු කරන්න එපා හුළඟ නැත්තම් දෙයියෝ අච්චු කරනවා දන්නවද ඒක අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණ කටුවා ඒ හින්දා පුතේ නුඹට මුළු ලෝකෙම දන නමා කන්ද උඩින් මම යන්නේ කරෙන් නුඹව ගෙනියන්නේ මග බලමින් අර ඉන්නේ මාමා උඹේ බලපන්නේ කන්ද උඩින් මම යන්නේ කරෙන් උඹව ගෙන යන්නේ මග බලමින් අර ඉන්නේ මාමා උඹේ බලපන්නේ ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා අපිට මේ මොහොතේ මේ වැඩසටහන ශ්‍රවණය කරමින් හිඳ පෙරදින විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යනාංශයේ අධිකාරිය ප්‍රියන්ත ෆොන්සේකා මහත්මයා අපිට කතා කරන මොකද ඔහුත් මේ නාට්‍යයේ නිෂ්පාදන වැඩ කටයුතු වලදී විශ්වවිද්‍යාලය මූලික කරගනිමින් පෙරදින විශ්වවිද්‍යාලය මූලික කරගනිමින් මේ කෘතිය පැමිණීමට පෙර ආතුව කරන්නට සූදානම් වුණු නිෂ්පාදනයේ එක්තරා විදිහක වගකීමක් ගත්ත කෙනෙක්. ඒ නිසා මම හිතන්නේ මේ නාට්‍ය කෘතිය පිළිබඳව ඔහුටත් යම් අදහසක් තිබෙනවා වගේ කිව්වම ආචාර්යතුමනි අපි එතුමන්ගේ අදහසටත් අවස්ථාව ලබා දෙමු. ප්‍රියන්ත ෆොන්සේකා මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන්. ඔව් මන්දනේ ඔබට මේ නාට්‍ය කෘතිය පිළිබඳව යම් අදහසක් තිබෙනවා මේ රළ නගන මිනිස්සු ඔබ ලලිත කලා අධ්‍යනාංශයේ ආචාර්යවරයෙක් හැටියට. ඔව් ඇත්තටම මේකට මම මුලින්ම මේ අපේ මහාචාර්යතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද අපි අධ්‍යනාංශය හැටියට අපි සාකච්ඡා කරා මේ නාට්‍ය පිටපතේ පුන්ට්‍රණය වෙන පිටපතේ මේ පෙරවදනෙත් ඒක මේ මහාචාර්ය අමරකීර්ති කියනවා මේ අපි සංවාද කරපු බවත් මෙහෙම එකක් නිෂ්පාදනය කරන්න මොකද ලලිත කලා අධ්‍යනාංශය හැටියට අපි නාට්‍ය හා රංග කලාව එක වැඩ කරද්දී අපිට ඕනකමක් තිබුණා මේ අධ්‍යනාංශයේ පැත්තෙන් යම් නිෂ්පාදනයකට යන්න ඒ වෙලාවේ අපි ආරාධනාවක් කරද්දී මේ මහාචාර්ය අමරකීර්තිමයි කිව්වේ මෙහෙම පිටපතක් මට අරගෙන එන්න පුළුවන් කියලා මේ පරිවර්තනය කළා. ඊටම අපිට නිකන් අදාහ ගන්න බැරි වේගකින් ඔහු මේ පරිවර්තනය කරලා අපේ අතේ තිබ්බා මේක නිෂ්පාදනය කරන්න. දැන් මේ නිෂ්පාදනය මේ කෘතියක් හැටියට අතටපත් වුණාට පස්සේ මුලින්ම මම මේක කියුවේ මේක නිකම්ම ටයිප් කරපු පිටපතක් පස්සේ තමයි මේක මුද්‍රණය කරපු පිටපත අපි දැක්කේ. ඉතින් මට මතක විදිහට මේ විශ්වවිද්‍යාලයේ පීඨ 9ක් තියෙන පෙරදෙනි මේ මම කිව්වේ මේ 9න් අඩුතරමින් 7-8ක්වත් එකතු වෙලා ඉන්න පිරිස් මේ නාට්‍ය නිෂ්පාදනයේ වැඩ කටයුතු වලට එකතු වෙන්න ආවා. ඉතින් එහෙම වෙලාවක තමයි අවසානවන්ත විදිහට කොවිඩ් මේ වසංගතය නිසා මේකේ නිෂ්පාදන කටයුතු අතරමඟ නවත්තන්න සිද්ධ වුණේ. මම කියන්න හැදුවේ මේ නිෂ්පාදනය අපිට කොවිඩ් අතරතුරේ වුණත් කරන්න පුළුවන් දෙයක් වෙන්න තිබුණා. මේකේ ඉන්න පිරිස ඊටාම දෙන්නෙක් තුන්දෙනෙක් වුණා නම්. නමුත් මේක විශාල පිරිස්දායකත්වයක් තියෙන දෙයක් විදිහට යන්න තියෙන එකක් වෙලා අපි දැන් අල්ලගෙන බලාගෙන ඉන්නවා මේ ළඟදිත් මේක මෙතන කතා බහටත් මුල් වෙන විදිහට මේක මේ සම්මානයට පාත්‍ර වුණ වෙලාවෙත් ඇතැම් වෙලාවට අපිට කනගාටුවක් ඇති වුණා මේක නිෂ්පාදනය කරලා ඉවර කරන්න තිබ්බනම් හොඳයි කියලා. නමුත් මම හිතන්නේ දැන් මොහොතකට කලින් මම අහගෙන හිටියා මහාචාර්ය අමරකීර්ති කියපු දේවල්. එතකොට මම අපි නාට්‍ය කණ්ඩායම හැටියට මේක පේරාදෙණිය ලලිත කලා අධ්‍යනාංශයේ
ඇතුළේ ඉඳගෙන මුළු විශ්වවිද්‍යාලයේ පීඨ ගණනාවක ආචාර්ය මණ්ඩලවල සහ විශේෂයෙන්ම ශිෂ්‍ය කණ්ඩායම්වල කට්ටියත් එක්ක මේක ගැන කරපු සාකච්ඡාවලදී අපි කතා කළේ මේ නාට්‍ය හරහා අපි මේ වෙලාවේ අරගෙන එළියට එන්න උත්සාහ කරන කාරණේ ඒක ඊටාම වැදගත්. ඒ වැදගත්කම නිසාමයි මට හිතුනේ මමත් මේක මේ වැදගත් සාකච්ඡා පැත්තට ඇවිල්ලා විනාඩියක් දෙක හරි අපේ ගෞරවය මහාචාර්යතුමාට පළ කළ යුතුමයි කියලා. ඒකට වැදගත්ම දේ අපි මේ විශ්වවිද්‍යාලයක හැටියට හෝ අධ්‍යනාංශයක හැටියට හෝ අපි කොහොමද යම් ආකාරයකින් දායක වෙන්නේ මේ මොහොතේ පැවතිය යුතුම සාකච්ඡාවට. ඉතින් ඒ සාකච්ඡාවත් එක්ක සාකච්ඡාවක් ඇතුළේ තියෙන්න ඕනේ ඊටාම වැදගත් මැදිහත් වීමක් තමයි රළනගන මිනිස්සු කියලා කියන්නේ. මම ඒක ගැන සතුටු වෙනවා. ඒකට සම්බන්ධ වෙලා ඉස්සරහට වැඩ කරගෙන යන කණ්ඩායමක තාම ඉඳීම ගැන අපි අනාගතයේ අවිනිශ්චිත වුණත් මම බලාපොරොත්තු සහගතව ඉන්නවා. මොකද මේ නාට්‍යයේ ඉන්නෙත් එවැනි බලාපොරොත්තු සහගත අරගලයක නිරත වෙන චරිත කිහිපයක්. ග්‍රමන්ලා කේට්ස්ලා ඇතුළු මේ ඉන්න කණ්ඩායම අවසාන මොහොත වෙනකම්ම මේ අරගලේ අතහරින්නේ නැහැ. ඒක නිසා අපිට එවැනි මේ චරිත මුණගස්සපු පිටපතක් කරන් ආපු මේ මහාචාර්ය අමරකීර්තිට ගෞරව කරන ගමන් මම ඔබටත් මේ ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිවන්ත වෙන්නත් ඕනේ මේ සාකච්ඡාව මේ ජාතික මට්ටමට අරගෙන ආපු එක ගැන බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. මම දන්නේ මේක ඇත්තටම අපි මේ දැන් කෘතියක් හැටියට කියවනවා මේ නාට්‍ය පිටපතක්. අපි කෘතියක් හැටියට කියවමින් මෙහි තිබෙන යම් සාරයන් උරා ගන්නට උත්සාහ කරන නමුත් ඒ දෘශ්‍යමය ආකාරයෙන් නිර්මාණයක් විදිහට පේරාදෙණිය වල අතිශය ප්‍රසිද්ධයි නිර්මාණ වෙනුවෙන් සහ මේ වෙලාවේ විශ්වවිද්‍යාලයේ නූතන ආචාර්යවරුන් හැටියට එවැනි නිෂ්පාදනයක් යලිත් ලංකාවේ නාට්‍ය ප්‍රේමීන් කියලා කියන්න පුළුවන් ඔවුන්ට දිලන කරන්න ගන්න උත්සාහයට අපේ ගෞරවය ආචාර්ය බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ මොහොතේ සජීව ලෙස අප හා සම්බන්ධ වුණාට. හොඳයි, අපි යලිත් මේ සාකච්ඡාවටම මතනේ මහාචාර්ය අමරකීර්ති අපි සම්බන්ධ කරගෙන ඉන්නේ ඔබ Zoom ඔස්සේ Zoom තාක්ෂණය ඔස්සේ අප හා සමීපවමින් සිටින නිසා මම මේ ඔබෙන් මේ කාරණා විමසමින් ඉන්නේ. මේ කෘතියම එක තැනක තියෙනවා මේ නාට්‍ය පිටපත එලි දක්වන්න කාලය පිළිබඳව තරවි දෙකේ මේ පස් පහ බැලුවා වගේ තමයි එහි තියෙන්නේ. මේ යම් අවස්ථාවලදී තිබෙනු පසුබිමේ ස්වභාවය අනුව මේ නාට්‍ය පිටපත එලි දැක්වීමට යම් ප්‍රමාද කරවගක් ඔබ මෙහි සටහන් කරලා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. නමුත් මම මේ ඔබේ ඊළඟට විමසන්න යන කාරණාව තමයි දැන් මේ නාට්‍ය පිටපතක් සාමාන්‍යයෙන් අපි නාට්‍යයක් කියන්නේ දෘශ්‍යමය දෙයක්. ඒ දෘශ්‍යමය ආකාරයෙන් අපි එහි කතාසාරය විඳ ගන්න ආකාරය සහ මේ නාට්‍ය පිටපතක් කියවලා අපි එය විඳ ගන්න ආකාරය අතර යම් එකට කොහොමද කියන්න පුළුවන් එක වෙනස්කමක්ද පරස්පරයක්ද නැත්නම් මේ මොකද නාට්‍යයක පිටපතක් අපි කියවා ගැනීම සහ සාමාන්‍ය පාඨක සමාජයේ කියවා ගැනීම සහ ඒ නාට්‍ය බලලා එය අත්විඳින ආකාරය අතර ඔබ මොකද හිතන්නේ? වෙනසක් තිබෙනවද? සමානකමක් තිබෙනවද? නැත්නම් පරස්පරයක් තිබෙනවද? මොකක්ද ඔබේ අදහස? ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මුලින්ම කියන්න ඕනේ අපි නාට්‍ය කියන එක මේ සාහිත්‍ය විදියක් හැටියට සාහිත්‍ය ප්‍රභේදයක් හැටියට ඉතාම වැදගත් එකක්. අපිට කවදාවත් සජීවීව ඒ ආරම්භක සංස්කෘතියේ නළු නිළිය රඟපානවා නරඹන්නට ඉඩ නොලැබෙන නාට්‍ය අපි කියවන සාහිත්‍ය කෘති විදිහට. ඒක මේ ලංකාවේ මං හිතන්නේ පාඨක සමාජයේ ඇතුලේ ඉතාම ප්‍රචලිත පුරුද්දක් කියලා. නමුත් ශාස්ත්‍රාලීය ලෝකයේ ඇතුලේ නම් දැන් මම නිකන් අපේ දෙවන වර්ෂයේ මගේ අධ්‍යයනාංශයේ පේරාදෙණියේ නාට්‍ය පාඨමාලාවක මම ගන්නවා. ඒ සඳහා මම පිටපත් එකතු කරනවා, කියවනවා, එහෙම කරනවා. ඒ වගේම දැන් මම තව ඇමරිකානු නාට්‍යයක් ඒත් ලංකාව ඔබ ඇහුවා වගේ ඔහු නාට්‍ය 58ක් ලියා තිබෙනවා ඔහුගේ ජීවිත කාලය ඇතුළත. මේ 2017 ඔහු මිය යන්නේ. මේ
සෑම් ෂෙපාඩ් කියලා. එයා ඔහු නාට්‍ය 58ක් ලියා තිබෙනවා. ඒකෙන් 10ක් විතරම තියෙනවා ලෝක මට්ටමේ කියන්න පුළුවන්. ඉන්න එකක් මම පරිවර්තනය කළා. දැන් තව ගොඩක් දුරට අවසానයි පරිවර්තනය. ඇමරිකානු සමකාලීන නාට්‍ය කලාව ගැන පෙරවදනක් සහිතව පළ කිරීමට සූදානම් ඉන්නේ. ඒ වගේම නාට්‍ය තව 5ක් විතර තෝරගෙන තියෙනවා. ඊයේ පෙරේදත් මම රාජිත දිසානායක එතකොට චමිල ප්‍රියංක වගේ පිරිස් එක්ක සාකච්ඡා කරා මේ නාට්‍ය 5ක් මොන නිර්ණායක අනුවද තෝරගන්න ඕන කියලා. මොකද සාහිත්‍යමය වශයෙන් ඒ වගේ නිෂ්පාදන අපි කවදාවත් නොදකින්න ඉඩ තිබෙනවා. නමුත් සාහිත්‍යමය හැටියට කියවන්න පුළුවන්. එහෙම කියවනවා වුණත් සජීවීව නාට්‍යයක් නරඹනකොට මේ පිටපතේ තිබෙන දේවල් වලට අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂක සහ නළුවන් තමන්ගේම වූ අර්ථකථනයක් දීලා ඒක පන පිහිටවලා සජීවීකරණයට ලක් කරලා අප හමුවේ තිබෙන තබන අත්දැකීම පුදුමාකාර අත්දැකීම. ඒකයි මම නිතරම නාට්‍ය ගැන එහෙම කියන්නේ. නාට්‍යයක් නරඹනකොට ඇතිවෙන හොඳ නාට්‍යයක් නරඹන රංගගත වෙන තැන ඉන්නවයි කියලා කියන්නේ මේ විප්ලවයක් සිද්ධ වෙන තැන ඉන්නවා වගේ අමුතු හැඟීමක් ඇති වෙන දෙයක්. ඒ වගේම තමයි මේ නාට්‍ය කලාවට පුළුවන්කම තිබෙනවා අපි නිකන් මේ තාම නිෂ්ක්‍රීය රසිකෙක් වුණත් විශාල බලයකින් උරා ගැනීමේ හැකියාව. රංගනයේ කලාව කියන්නේ අධ්‍යක්ෂණය නාට්‍යයක රිද්මය හරියට පවත්වා ගැනීම කියන්නේ පුදුමාකාර අලංකාර අසිරියක් වැනි කලාවක්. ඒ නිසා ඒ මොහොතේදී සමහර විට අර පිටපත කියවීමෙන් පරිස්සමෙන් කියවීමෙන් ලබා ගන්න සමහර අර්ථමය දේවල් අතහැරෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට අතහැරෙනවා ඇත්තට. දැන් අපි හොඳ 나ට්‍යයක් බැලුවට පස්සේ මේ අපි ආපහු ඇවිල්ලා මේ පිටපත ආයෙ කියවන්න අපි කල්පනා කරනවා. දැන් ඔබ කලින් සඳහන් කරා 12ක් නාට්‍යයකට ඇමරිකානු පසුබිමක් සහිත මේ නාට්‍යයක්. ඒ නිෂ්පාදනය අති විශිෂ්ටයි. ඊට කලින් අපි දැක්කා මේ ඔය ධර්මසිරි බණ්ඩාරනායකගේ යක්ෂාගමනයේ පළවෙනි නිෂ්පාදනය අසිරියක් වගේ නාට්‍යයක්. ඉතින් ඒවා මේ නාට්‍ය නරඹනකොට ඒ අත්දැකීම ඒක අමුතුම එකක්. ඒක සුවිශේෂ අත්දැකීමක්. හැබැයි පිටපත සාහිත්‍ය කෘති හැටියට කියවද්දි මේ අපිට දැනෙනවා ඒ සාහිත්‍යික අගය හරිට වඩා පරිස්සමින් කියවන්න ඕනේ, හිතින් දේවල් මවා ගන්න ඕනේ. මම හුඟක් කැමති නාට්‍ය පිටපත් රසවින්දනය සඳහා දැන් මම පරිවර්තනය කරන්න හිතපු ඒ පිටපත් විදියට කියවපු නාට්‍ය පිටපත් අතිවිශාල ප්‍රමාණයක් තිබෙනවා. දැන් මගේ පෞද්ගලික පුස්තකාලේ එක තට්ටුවක්ම තියෙනවා නාට්‍ය පිටපත් වෙනුවෙන් වෙන් කරපු තාම සිංහල භාෂාවට ඇවිල්ලා නැති. සමහරව මමවත් තාම කියවලත් නැති ඒවාක් තියෙනවා. මම නිතරම එකතු කරනවා. නමුත් ඔක්කොම එකතු කරන වේගෙන් කියවන්න බෑ. නැත්නම් සාහිත්‍යමය මේ වශයෙන් ඒ ශානරය ඒ ප්‍රභේදය මේ කියවන්න පුරුදු වෙන එක හොඳයි. මම තව එකක් කියන්න මේ මෙතන මේ වැඩසටහන අහගෙන ඉන්න ආධුනික මේ ලේඛකයන්ට හෝ නැත්නම් ලාබාල අය වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න උනන්දු වෙන අය නාට්‍ය කියවන එක ගොඩක් හොඳයි. විශේෂයෙන් දැන් නාට්‍යක දෙබස්වල අපිට හම්බ වෙනවා මේ අදාළ සංස්කෘතියේ චරිතවලට ආවේනික උච්චාරණ ස්වරූප භාෂා භාවිත වගේ ඒවා. මම මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අපේ විශ්වවිද්‍යාලයේ ළඟම තිබුණේ මේ ඔය ඇමරිකානු මධ්‍යස්ථාන පුස්තකාලය. ඒ සමාජික මුදලක්වත් ගෙවන්න නැතුව පොත්පත් කියවන්න අවස්ථාවක් තිබුණා. දැන් අර කොල්ලපුටිය දිහාට ගෙනින් තිබුණාට ඉස්සර තිබුණේ ඔය මේ රාජකීය විද්‍යාලයේ ආසන්නයේ. ඊළඟට ඉතින් එහා පැත්තෙන් අනික් පැත්තේ තිබුණා බ්‍රිතාන්‍ය කවුන්සිල් පුස්තකාලය. ඒක නම් සල්ලි දීලා සමාජිකත්වය ගන්න ඕනේ. ඒ කැම්පස් එකේ ඉඳලා ওই දෙකටම විනාඩි 10න් පයින් ගිහින් ඒක කොළඹ විශ්වවිද්‍යාලයෙන්. අපි කාලේ කරපු දෙයක් තමයි මේ
මම උදේසිරි වික්‍රමරත්න අපි කීප දෙනෙක්ම කරා. මම හිතන්නේ පියල් කාර්යවසම් මේ නාට්‍ය පිටපත් ඔය පුස්තකාල වලින් අරගෙන කියවුවා. දැන් ඒ දෙන්න කොහොමද දන්නේ? මම ගොඩක් කලාවට ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා මේ ඒ නාට්‍ය පිටපත් කියවුවා. ඒක ඊටාම හොඳ අත්දැකීමක් කියවන. පරිවර්තනයත් එක්ක ඔබේ සෙසු පරිවර්තන සහ ලංකාවේ මේ පරිවර්තන කෘතිත් එක්ක ඇති වුණු වෙනස්කම් පෙරලීන් සහ ඒවා පාඨක සමාජය දරාගත් ආකාරය පිළිබඳව අපි කතා කරමු. අද මහජාර ලියනගේ අමරකීර්ති සමග අපි රළ නගන මිනිස්සු මෙවර ප්‍රශස්ත නාට්‍ය පරිවර්තන කෘතියට හිමි සම්මානය දිනාගත්තේ රළ නගන මිනිස්සු. අපි ඒ පිළිබඳව කතා කරමින් ඉන්නේ. ශනිදා කරලිය වෙලාව උදේ 9:05 අපි ශනිදා කරලියෙන් කතා කරමින් ඉන්නේ රළ නගන මිනිස්සු කෘතිය පිළිබඳව. අද මේ කෘතියේ තව කතා කළ යුතු දේවල් බොහොමයක් තිබෙනවා. නමුත් ඒ අතරේ මහජාර ලියනගේ ගීතයේ මේ සිසු පරිවර්තනත් එක්ක මම අවධානය යොමු කරන්න කැමති. මහජාරතුමනි ඔබේ මම දන්නේ 2010 හෝ 2012 වකවානුවේදී පැමිණෙනවා තවත් කෘතියක්. ඒ තමයි මේ කෘතියේ මුල් නම මාර්තා නස්බෝම්ගේ කෘතියේ මුල් නම තමයි Not for Profit Why Democracy Need the Humanities කියන කාරණාව. ඒ කියන්නේ මේක ඔබ කලාව කුමකටද යනුවෙන් තමයි කෙටියෙන් සිංහලයට නගන්නේ. මේ ඇතුළෙත් ලංකාවේට යම් අලුත් අදහසක් ගේන අලුත්මත් නෙවෙයි ඒක අතර මේ යම් අදහසක් ගේන්න ඔබ උත්සාහ කරනවා. මේ අධ්‍යාපනයේදී කොයිතරම් දුරට තර්ක කිරීමේ සොක්‍රටිස්ගේ තර්ක කිරීමේ න්‍යාය සහ මේ සහකම්පනය අධ්‍යාපනය තුල කොයිතරම් දුරට ඇති කළ යුතුද සහ ලෝකයේ මේ වෙනකොට ලාභ ඉපීම දෙසට ලාභ ජනනය කිරීම දෙසට අධ්‍යාපනය යොමු කරනවා. ඒ නිසා මේ මානව ශාස්ත්‍ර වැනි විෂයන් ඒ කියන්නේ කලාවට සම්බන්ධ දර්ශනයට අදාළ විෂයන් යම් ආකාරයකට මගහැරී යන වගක් ඔබ මේ කෘතිය ඔස්සේ පරිවර්තනය කරමින් අපිට සමීප කරන්න උත්සාහ කරනවා. මේ සියලු කෘතිය ඔස්සේ මට පේන්නේ ඔබ යම් විදිහකින් මේ චින්තනමය නිදහසක් සහ චින්තනය දියුණු කළ යුතු පරිකල්පනය දියුණු කළ යුතු වකට ඒ වෙනුවෙන් කලාව හෝ දර්ශනයන් කොයිතරම් දුරට අපේ භාවිතයන් වලට ගෙන එන්න ඕනද කියන කාරණාව ඔබ නිරන්තරයෙන් මතක කරන මන්ත්‍රණය ඒ සඳහා වන දැනුම් පද්ධති ඒ සඳහා වන මඟ පෙන්වීම සහිත කෘති තමයි ඔබ බොහෝ දුරට පරිවර්තනය කරලා තියෙන්නේ. මගේ නිරීක්ෂණය නිවැරදිද සහ ඔබ එය හිතාමතාම සිදු කරන දෙයක්ද? ඔබේ නිරීක්ෂණයට බෙහෙවින්ම ස්තුතියි. දැන් මම මෙතෙක් කරලා තියෙන විශේෂයෙන්ම මහා පුරුෂයෙකුට බිරිඳක් කියන කෘතිය වගේ ටික පරණ පරිවර්තනයක් අතෑරියොත් මෑතකදී කරපු පරිවර්තන කෘති සියල්ලේම ඔය තියෙන වැදගත්
තේමාත්මක හුයක් ඒ කෘති හරහා යන තේමාත්මක හුය මේකයි තේමාත්මක රේඛාව මේකයි කියලා ඔබ කරපු නිරීක්ෂණය සම්පින්ඩනය මං හිතන්නේ මගේ විශ්වවිද්‍යාල සගේ එක්වත් කරලා නැහැ තාම ඒ නිසා මම ඔබට ගරු කරන්නට කැමති ඒ නිරීක්ෂණයට ඔව් ඒක ඇත්ත කලාව කුමකටද කියන එකේ ඒ කියන පොත ආවේ ඇත්තටම අර ඔබ කියපු මුල් කෘතිය not for profit why democracy needs the humanities ඒකෙන් අදහස් කරන්නේ අධ්‍යාපනය කියන එක ලාභය සඳහා නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක සජීවී ප්‍රාණවත් පැවැත්ම සඳහා මානව ශාස්ත්‍ර විෂය අවශ්‍ය වෙන්නේ කියන ඉතිහාසය දර්ශනය සාහිත්‍ය කලාව වගේ දේවල් අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක පෙන්වන කෘතියක් ඒක 2010 පළ වුණේ මුලින්ම 2012 සිංහල පරිවර්තනය ආවේ ඒකෙදි ඇත්තටම අර ඔබ වචන දෙකක් පාවිච්චි කරා එතනත් ඉතාම නිවැරදි සම්පින්දනයක් ඔබ කරන්නේ එකක් තමයි මේ බයනතුව ප්‍රශ්න ඇසීම විචාරාත්මක පරීක්ෂාව මේ සොක්‍රටිස්ගෙන් එන ඒ සම්ප්‍රදාය ඒ තමයි මේ අර ඔහුගේ සොක්‍රටිස්ගේ අර ප්‍රසිද්ධ යමන තියෙන්නේ මේ unexamined life is not worth living කියලා පරීක්ෂා නොකරන ලද ජීවිතය ජීවත් වීමට තරම් නොවටි කියන එක තරම් වන ජීවිතයන් නෙවෙයි කියන තැන ඉඳලා ඔහු ඉතාම නිර්භයව ජීවිතය පරීක්ෂාවට ලක් කරපු කෙනෙක්. ඒ නිසා මේ පොතේ මාර්තා නාස්කෝම් මහාචාර්යවරිය කියනවා විචාරාත්මක පුරවැසි භාවය ගැන දැන් උදාහරණයකට කලාව කුමකටද කියන පොතෙන් මම කෑලි දෙකක් පොඩි කොටස් දෙකක් කියවුවොත් ප්‍රජාතන්ත්‍රවාදී සඳහා අවශ්‍ය මෙන්න මෙහෙම පුරවැසිය. මේ හැකියාව තියෙන පුරවැසිය මොකක්ද හැකියාව? රටට බලපාන දේශපාලන කාරණා ගැන හොඳින් සිතීමේ හැකියාව. සම්ප්‍රදායටවත් අධිකාර බලයටවත් යට නොවි ඒ කාරණා පරීක්ෂා කිරීමේ ඒ ගැඹුරු චින්තනයේ යෙදීමේ තර්ක කිරීමේ විවාද කිරීමේ හැකියාව. ඊළඟ දෙවෙනි එක තමන්ගේ සහෝදර පුරවැසියන් ජාතිය ආගම ස්ත්‍රී පුරුෂභාවයේ ලිංගිකත්වයේ අතින් වෙනස් විය හැකි වත් ඔවුන්ද තමාට සමාන අයිතිවාසිකම් සහිත මිනිසයන් ලෙස හඳුනා ගැනීමේ හැකියාව සහ ඔවුන් තමාගේ වාසියට පාවිච්චි කළ හැකි උපකරණසේ නොව සම්පූර්ණ මිනිසයන්සේ ඔවුන් දෙස ගෞරවයෙන් බැලීමේ හැකියාව. තව දිගට තියෙනවා. නමුත් ওই දෙක ගත්තොත් අර ඔබ කියපු ප්‍රධාන වචන දෙකම තියෙනවා. එකක් තමයි විචාරාත්මක භාවය, අනිත් එක සහවේදනීයතාව, සහකම්පනය, සහවේදනීය පරිකල්පනය කියලා අපිට කියන්නට පුළුවන්. ඒ කියන්නේ හුදෙක් තර්කවාදියෝ වෙලා ඉඳලත් වැඩක් නෑ. දැන් අපේ රටේ සෑහෙන්න ඉන්නවා මේ දැඩි අනම්‍ය දෘಢතර තර්කවාදී. ඒක වෙන එක හරි ලේසි. හැබැයි ඒක ඒකමානීයයි. ඒ දැඩිතර තර්කවාදියෝ වගේම අවශ්‍යයි ඒ වගේම නෙමෙයි දැඩිතර මේ තර්කවාදයට වඩා අපට අවශ්‍යයි නිදහසේ සිටීමේ තර්ක කිරීමේ හැකියාව තියෙන අතරෙම අනෙක් මිනිස්සු විශේෂයෙන් අපිට වඩා සංස්කෘතිකමය වශයෙන් ආගමික වශයෙන් ලිංගිකමය වශයෙන් වෙනස් මිනිස්සු දිහා ඒ මිනිස්යන්ගේ ජීවන යථාර්ථ වෙත පාරිකල්පනික වශයෙන් ලංවීමේ හැකියාව. දෙමළ මිනිස්සෙකුට මුස්ලිම් මිනිස්සෙකුට කාන්තාවකට ආවේනික ගැටලු ජීවන ගැටලු ප්‍රශ්න යථාර්ථ මොනවද කියලා පිරිමි කෙනෙක් හැටියට මට පාරිකල්පනිකමය වශයෙන් ලංවීමේ හැකියාව. අන්න ඒ සහවේදනය වර්ධනය කරනවා මානව ශාස්ත්‍ර විෂයන්ගෙන් කියන එක. දැන් ඇත්තටම කියනවා නම් ඔය රළනගන මිනිස්සු එක්කේ ඒ නාට්‍යයේ ඉන්න මේ ඊටාම
නිර්භීත නීතිඥයා විත්‍ය වෙනුවෙන් පිණිස සිටින ඩ්‍රමන්ඩ් හුදු තර්කවාදියෙක් නෙමෙයි. නිකම් මොනවාද අපි ඒ වගේ ආයත කියන්නේ අර නරුම තර්කවාදියෙක් නෙමෙයි. එයාට තේරෙනවා අනෙක් මනුෂ්‍යයාගේ වේදනාව. මම මේ නාට්‍යෙන් එක විනාඩි දෙකක් අරගෙන මම ඔබට කොටසක් කියවන්නම් මේ ශ්‍රාවකයන් වෙනුවෙන්. මේ නාට්‍ය එක සුන්දර අවස්ථාවක් තියෙනවා. මේ පරිණාමවාදයේ උගන්ලා දැන් හිරේ ගිහිල්ලා ඉන්න අත්අඩංගුවේ ඉන්න ගුරුවරයාගේ නම බර්ට්. එයාගේ පෙම්වතිය රේචල්. උත්ප්‍රාසයකට වගේ මේ රේචල් ඒ නගරයේ ඉන්න ක්‍රිස්තියානි පූජකතුමාගේ දියණිය රේචල්. එතකොට එතනත් සම්බන්ධ ඇයට පෞද්ගලික සම්බන්ධයක් තියෙනවා පල්ලිය සමග, ඒ කියන්නේ ආගමික ඇදහිල්ල සමග ආදර සම්බන්ධයක් තියෙනවා විද්‍යාව සමග. එතකොට මේ රේචල් මේ පල්ලියේ බලයත් රාජ්‍ය බලයත් හොඳට දන්න නිසා මේ නඩුවේදී තමන්ගේ ප්‍රේමවන්තයා වෙනුවෙන් අරගලයකට මුලින් අකමැති. එයා පසුබහින්නයි හදන්නේ. ඒ වෙලාවේ උසාවියේදීම ඩ්‍රමන්ඩ් නීතිඥ මහත්තයා කියනවා මෙන්න මෙහෙම. මේක ඊටාම නළුවෙක් මේක ඊටාම ලස්සනට රංගපාලා පෙන්නයි. මම නිකම් කියවන්නම් සංසුන් ඩ්‍රමන්ඩ්. ඔබතුමීට පුළුවන් ද බර්ඩ්ගේ ගෞරවණීයත්වය ආපහු මිලට ගන්න. එයාව බයගුල්ලෙක් කරලා බය වෙන්න එපා කෙනෙක් කියන්නේ. ඔහු සිය කලිසම් සාක්කු දෙකේ අද්දමාගෙන සිටි. මට තේරෙනවා බර්ඩ් විඳින විඳදිලි. ඒක තමයි ලෝකේ තියෙන හුදෙකලාම හැඟීම. ඒ කියන්නේ අනෙක් හැමෝම ඉඳගෙන ඉන්නකොට Taman හිටගෙන ඉන්නවා කියලා තේරුම් ගන්න. හැමෝම ලව්ව Taman දිහා බලවගෙන අරයාකට මොකද වෙලා තියෙන්නේ කියලා කියව ගන්න. මම දන්නවා ඒකෙන් මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ. කෙනෙක් Tamanගේ අඩිසද්දට ඇහුම්කන් දෙමින් කිස් වීදියක ඇවිදගෙන යන එක. එහෙම යනකොට ජනෙල් පියන් වැහෙනවා, ජනෙල් තිර වැහෙනවා. Taman එනකොට දොරවල් වැහෙනවා. හරියටම හිතා ගන්න බෑ යමක් දෙසට ඇවිදගෙන යනවාද නැත්නම් යමක් වෙතින් ඉවතට යනවාද. මම මේ හැඟීම දන්නේ. ඔහු ගැඹුරු හුස්මක් ගෙන හිටවනම කේට්ස් දෙසට හරි. කේට්ස් මම ඔයාගේ නඩුව කතා කරන විදිහ වෙනස් කරන්න. නිවැරදි කරු වෙනුවට වැරදි කරු කියලා කියන්නේ. එහෙම කරලා මුළු ප්‍රයත්නය අතහැරලා දාමු. හැබැයි ඒක කොන්දේසියක් මත. ඔයා ඇත්තටම හිතනවා නම් ඔයා මේ ප්‍රාන්ත රාජ්‍යයට විරුද්ධව මේ රාජ්‍යයේ දරුවන්ගේ මනසට විරුද්ධව අපරාධයක් කෙරුවා කියලා. ඔයා ඇත්තටම හිතනවා. ඔයා වැරදි නීතිය හරියි කියලා. එහෙමනම් මේ මගුල බල්ලට දාන්න. මං අකුලගෙන යන්නම් චිකාගෝ. මීට වඩා 100 ගුණයක් සිසිල් චිකාගෝ කියලා ඔහු ඩ්‍රමන්ඩ් කියනවා. දැන් එතන පේනවා ඔහු නිකන් හුදු තර්කවාදියෙක් නෙමෙයි. මේ වගේ බලවත් ප්‍රාන්ත ආණ්ඩුවට විරුද්ධව ඉතා ගතානුගතික පල්ලියට සහ ඒ පල්ලියේ අදහස් ඒ විදිහටම විශ්වාස කරන ආණ්ඩුවට විරුද්ධව තනි පොඩි ගුරුවරයෙක් හිටගත්තාම දැනෙන හුදකලාව. දැන් අපේ රටේ වුණත් බලන්නකෝ මේ අධිපති අදහසකට විරුද්ධව කතා කරපු මිනිස්සුන්ට කොයි තරම් අපහාස විඳින්න මේ වෙනවද කියලා, කොයි තරම් තනිකමක් දැනෙන තත්ත්වයට පත් කරනවද කියලා පොදු සමාජයේ. ඒ තනිකම මොකක්ද කියන එක ඩ්‍රමන්ඩ් දන්නේ. හුදු තර්කවාදියෙක් නෙවෙයි. අන්න ඒක තමයි කියන්නේ අර සහවේදනීයම හැඟීම. හොඳයි මම දන්නේ මේ සහවේදනීය හැඟීම සහකම්පනය මේ කොහොමද අධ්‍යාපනය ඇතුලේ වගාදිගා කරගන්නේ කියන කාරණාව පිළිබඳව මේ කලාව කුමකටද කෘතිය ඔස්සේ ඔබ සමීප කරන උත්සාහ කරන මම හිතන්නේ ඔබේ ඊළඟට අවසානයේටම හිතන්නේ අප අතටපත් කරපු පරිවර්තන කෘතිය තමයි මේ පිදුරු බල්ලෝ. අපි පිදුරු බල්ලෝ ගැනත් කතා කළේද? මොකද ඒ ඇතුලේ තියෙන්නේ මේ පරිණාමවාදයේ ඔස්සේ එන එක්තරා යම් විචාරාත්මක විමසුමක් තියෙන. අපි ඒ ගැන කතා කරමු මේ ගීතෙන් අනතුරුව. අඩනගාල සෞදිය පුරලා පුරලා කිලින් කිලින් අඩනගාල සෞදිය පුරලා පුරලා වයින් වලින් මధుවිත පුරලා වයින් වලින් මధుවිත
Silim tiling ada nagala Saudi purala purala silim tiling ada nagala Saudi purala purala Wine Berlin madumi vita puraganila Wine Berlin madumi vita puraganila Diri dena beta Amawa tura suwa dena matune Aduwa divi venasi annata Aduwa divi venasi annata Paling enna adiganna sebaluni Wine Berlin madumi vita puraganila Tiling tiling ada nagala Saudi purala purala Tiling tiling ada nagala Saudi purala purala Wine Berlin madumi vita puraganila Wine Berlin madumi vita puraganila ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා ශනිදා කරලිය අපි අද මහාචාර්ය ලියනගේ අමරකීර්ති සමග මේ කතා කරමින් ඉන්නේ එතුමන් පරිවර්තනය කළ නාට්‍ය පිටපත රළ නගන මිනිසුන් මෙවර සාහිත්‍ය සම්මානෝල්ලේදී හොඳම පරිවර්තන නාට්‍ය කෘතියට හිමි සම්මානය දිනාගත්තා. ඊට අමතරව එතුමන් පරිවර්තන කෘති 10ක් පමණ අප අතට මේ වෙනකොට පත් කරලා තියෙනවා. ඒ අතරින් මතනේ මීට පෙර වැඩසටහන් කීපයකදී අපි කලාව සහ මිනිසා කියන පරිවර්තන කෘතිය පිළිබඳව කතා කරා. වින් එඩ්මන් කතා කරපු නැත්නම් රචනා කරපු ඔබේ මේ අපි මේ කලාව කුමකටද කෘතියේ එක තැනක් මං සිහිපත් කරමින්ම මේ ඔබට මේ ඊළඟ ඔබේ කෘතිය වෙතට අවධානය යොමු කරන්න මේ මහජනතුමනි මේ සූදානම මේ කලාව කෘතියේ තියෙන එක තැනක කොයිතරම් හොඳ සංකල්පයක් අදහසක් නිර්මාණයක් වුණත් හොඳ නිර්මාණකරුවෙක් නම් කිසිම අදහසකට කොයිතරම් හොඳ අදහසක් නිර්මාණයක් දර්ශනයක් වෙන්න පුළුවන් එතනට වහල් වෙන්නේ නැහැ කියලා. කියන්නේ ඒ සියලු දේවල් දිහා උපේක්ෂාව සහ මධ්‍යස්තව බලන කෙනෙක් තමයි හොඳ නිර්මාණකරුවෙක් කියලා කියන්නේ කියන එක පිළිබඳව එහෙම අදහසක් කලාව කුමරද කෘතියේ එක තැනක තිබ්බ මට මතකයි. මේ සියලු දේවල් දිහා මධ්‍යස්තව බැලීම තර්කානුකූලව බැලීම අර ඔබ පෙර සඳහන් කරා වගේ හුදු තර්කවාදියෙකු නොවි ඒ තර්ක කොයිතරම් දුරට ප්‍රායෝගිකව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද දකින්න පුළුවන්ද කියන කාරණාව අතිශය වැදගත්. මේ ඔබ අවසාන වරට අපිට අප අතටපත් කරපු පිදුරු බල්ලෝ ජෝන් ග්‍රේගේ කෘතියක්. මේක තියෙන්නේත් Thoughts on Human and Other Animals කියලා. කියන්නේ මනුෂ්‍යත්වයේ සහ අනික් සත්වයන්ගේ සිතුවිලි පිළිබඳව සඳහන් කරන්නේ. මේ කෘතියේ එක තැනක විශේෂයක් තියෙනවා. ඒ තමයි අපිට දේවල් වෙනස් කරන්න බැරි නම් ඒ දේවල් තේරුම් අරන් ජීවත් වෙන්න කියන යෝජනාව මේ කෘතියේ එක තැනක තියෙනවා. ඒ ඔස්සේ මම කැමතියි මේ මානව ශාස්ත්‍රයන් තර්කණයේ නිදහස සහ මේ ඩාවින් වාදය එක්ක ඔබ කෘති
සෑහෙන ප්‍රමාණයක් අප අතර පත් කරලා තියෙන නිසා මේ සිතුවිල්ල ඔස්සේ මේ කෘතිය පිළිබඳව කතා කරනවා නම් බොහොම ස්තුතියි මේ කෘතිය මේ පිදුරු බල්ලෝ කෘතිය ටිකක් මං හිතන්නේ දැන් මෙතෙක් වෙලා අපි දේවල් අපි කතා කරපු දේවල් වලට සාවධානව සවන් දෙන්නු හැමෝටම සිත් ගන්නා කෘතියක් වෙන්න තියෙන ඉඩ ටිකක් අඩුයි. මේක ටිකක් ගැඹුරු පොතක්. ලියා තිබෙන්නේ ඔහුත් ජෝන් ග්‍රේටම ආවේනික ශෛලියකින්. මේකේ දැන් මේ කෘතියේ තියෙන මූලිකම කාරණය තමයි මේ මුළු සමස්ත සබාදහමම තියෙන්නේ මනුෂ්‍යයා කේන්ද්‍ර කරගෙන. අපි ඒකට මානවවාදී කියලා කියන්නේ මනුෂ්‍යයා තමයි පරිණාමවාදී සංස්ථාචාරයේ සියල්ලේම අග්‍රඵලය කියන නිකන් ඒක සත්වවාදයක් බවට මේක ඌනනේ වෙනවා මනුෂ්‍යයාට සතා. දැන් මේක බටහිර නූතනත්වයේද බටහිර මේ ක්‍රිස්තියානි දහමේද දිගටම තියෙන අදහසක්. බටහිර බුද්ධි ප්‍රබෝධ තර්කවාදයේ දිගටම තියෙන අදහසක්. ජෝන් ග්‍රේ පළවෙනි දාර්ශනිකයා නෙමෙයි මේක ප්‍රශ්න කරපු. හැබැයි ඔහු මෑත කාලේ හිටපු ඉතාම ප්‍රබල විදිහට මේ ප්‍රශ්න කරපු දාර්ශනිකයෙක්. මම වුණත් මේ විචාරාත්මක මානවවාදී විදිහට තමයි මම හිතන්න කැමති. ඒ කියන්නේ මනුෂ්‍යයා ඉතාම වැදගත් ජීවියෙක්. අපි මනුෂ්‍ය නිදහස සාක්ෂාත් කරගන්න පුළුවන් විදිහට අපේ සමාජය සකස් කරගන්න මනුෂ්‍යෝ විදිහට අපි වැඩ කරන්න ඕනේ කියනකොට. හැබැයි මම කියවනේ විචාරාත්මක කියලා. හැබැයි ඒ අතරින්ම විශ්වාස කරන්න ඕනේ මනුෂ්‍යයා විතරක් නෙමෙයි අපේ පරිසරය පෘථිවි ගෝලය මේ සියල්ල ගැන හුදු මානව කේන්ද්‍රයවාදී ඒක සත්ව මනුෂ්‍යයා නැමැති තනි සතා කේන්ද්‍ර කරගෙන ලෝකය සකස් කරනවට වඩා වෙනස් චින්තන ආකෘතියකට අපි යන්න ඕනේ කියලා විශ්වාස කරන කෙනෙක්. ඉතින් මේක මම මේ පිදුරු බල්ලෝ කෘතිය ඒ කියන්නේ ස්ට්‍රෝ ඩොග්ස් කෘතිය ආපු කාලේ ඉඳලා මම කියවමින් මගේ ඔය පශ්චාත් උපාධි දේශනවල විශේෂයෙන් සිංහල අධ්‍යයනාංශ නෙමෙයි මේ ලලිත කලා අධ්‍යයනාංශේ මම කාලයක් පශ්චාත් උපාධි දේශන කළා. ඒ වගේදී මට අවස්ථාවක් ලැබුණා මේ වගේ කෘති අඳුන්වලා දෙන්න. මේ කාලයක් මම උගන්වමින් හිටියේ. ඒ අතරම ජෝන් ග්‍රේ කියන්නේ නිතරම ලියන කෙනෙක්. හැම අවුරුද්දෙම පොතක් හෝ දෙකක් පළ කරන බොහොම ක්‍රියාශීලී චින්තකයෙක්. ඔහුගේ තවත් කෘති එහෙම මම කියවලා එකතු කරලා ඉන්න අතරේ මේක පරිවර්තනය කළා මේ වසංගතයේ පළවෙනි රැල්ල ඇවිල්ලා තියෙන වෙලාවේ. මොකද වසංගතයත් මට හේතුවක් වුණා ආපහු මේ කෘතිය ගැන අවධානය යොමු කරන්න. එතනදී දැන් මේ වගේ පොතක් සාමාන්‍යයෙන් සිංහලෙන් පළ කරන එක ලේසි වැඩක් නෙමෙයි. නමුත් විදර්ශන ප්‍රකාශන ආයතනයේ ජනක නිමංකඩ මහතා එකක් පළ කළා. දැන් මම ඒකේ පෙරවදනි පරිවර්තකගේ පෙරවදනි මම කියපු වැකියක් දෙකක් මම කියන්නම් මුලින්ම. පිදුරු බල්ලෝ කිසිවෙකුට අත්පොතක් නොවේ. එහෙත් සියලු ආකාරයේ අත්පොත් ඇති අය මෙය කියවීම උචිතය. එහෙයින් මෙය දැනටමත් අත්පොත් ඇති අයට අත්පොත. දේශපාලන ක්ෂේත්‍රයේ සියලු අත්පොත් වලින් සැපයෙන් ගතානුගතික මාර්ගෝපදේශ ගැන නැවත සලකා බලන්නට මෙම කෘතියෙන් සැපෙන අන්තර්දෘෂ්ටි අතිශයින් හේතු වේ. මෙය බෙහෙවින් විවාදාත්මක වූද සාකච්ඡාවට ලක් වූ කෘතියක් වූයේ ඒ නිසාය. දැන් මේ කෘතිය ගැන ආපු ගමන්ම එංගලන්තේ ආම වාද විවාද ඇති වුණා. මම ඒ සමහර අදහස් වල කීපයක් පරිවර්තනය කරලා තියෙනවා. එකක් දෙකක් කියවන්න. දැන් උදාහරණයකට මෙම බල සම්පන්නද දීප්තිමත් වූ පොත නව සහස්‍රය වෙත අත්‍යවශ්‍ය මාර්ගෝපදේශී. මනුෂ්‍යයන් යනු කුමක්ද? කවරෙක්ද නෙමෙයි. මනුෂ්‍යයන් යනු කුමක්ද යන්න පිළිබඳ අපේ සියලු උපකල්පනවලට පිදුරු බල්ලෝ කෘතිය අභියෝග කරයි. එපමණක් නොව ඒ උපකල්පන වලින් බොහොමයක් රැවටිලි බව ඒත්තු යනසේ එන්නාදී අප කවුද?
අප මෙහි කරන්නේ කුමක්ද මේ පෘථිවියේ? ඒ ප්‍රශ්න වලට ජෝන් ග්‍රේ සපයන පිළිතුරු අප බොහෝ දෙනෙකු කම්පණයට පත් කරයි. පිදුරු බල්ලෝ මේ වසරෙහි නම් 2002 වසරෙහි පළ වූ වැදගත්ම පොත් අතරින් එකකි. සමහර විට මෙම සියවසෙහි පළ වූ හොඳම පොතක් බව ඔප්පුවන්නටද යෙදෙනු ඇත. පිදුරු බල්ලෝ නොකියවා අප ජීවත් වන කාලය තේරුම් ගන්නට කිසිවෙකුට අපේක්ෂා කළ නොහැකිය. දැන් එහෙම කියලා දැන් තව එක කරුණක් කියන්නම්. ජෝර්ජ් ඕවෙල්ගේ ඇනිමල් ෆාම් බුද්ධි ප්‍රබෝධ මානවවාදී දීර්ඝ නින්දකින් අප අවදි කළේය. ජෝන් ග්‍රේගේ පිදුරු බල්ලෝ හැඩපත ඉදිරියට ගොස් සැබවින්ම අප කවුරුද යයි දකින්නට අපට බල කරයි. මෙය අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ග්‍රේ සමග එකඟ නොවනු ඇත. එහෙත් සෑම දෙනෙකුම මේ පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිතන්නට උනන්දු කරනු ඇත. ඒ වගේ මහා බ්‍රිතාන්‍යයේ පුවත්පත් ගණනාවක මේ ලියපු ලේඛකව මම ඒගොල්ලන්ගේ නම් කිව්වේ නෑ මෙතන. ඒ වගේ විවාදාත්මක කෘතියක්. මේකෙදිත් අර ඔබ අර කලින් සම්පින්දනය කරපු අදහස් දෙක අදාළයි. අපි යම්කිසි දෘෂ්ටිවාදයක් අදහස් පද්ධතියක් ඇතුළේ ඉඳගෙන වේගෙන් වැඩ කරමින් යනකොට තියෙන ප්‍රශ්නයක් තමයි අපි පය ගහලා ඉන්නේ දෘෂ්ටිවාද ගැන අපිට අමතක වෙනවා. අපි ඒක සබාධම, ඒක යථාර්ථය, ඒක දෙන ලද දේ විදියට ගන්නවා. ඉතින් මේ වගේ පොතක් ඉඳලා හිටලා ඇවිල්ලා අපිට ආපහු සැරයක් කල්පනා කරන්න අපි කාටත් අවස්ථාව ලබා දෙන එක මම හිතන්නේ දර්ශනයේ එක කාර්යයක් ඒක. අධ්‍යාපනයේත් එක කාර්යයක් වෙන්න ඕනේ ඒක. ඉතින් මේකේ මම එක තැනකට කියලා තියෙනවා දැන් මානව කේන්ද්‍රවාදය ගැන ටිකක් අලුතෙන් හිතන්න පුළුවන් පාඨමාලා එහෙම කීපයක් අපි මෑත කාලේ අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයනාංශවල එහෙම හඳුන්වලා දීලා තියෙනවා. නමුත් එකම දේ අර දැන් මම මේ පාඨමාලාවේ මේ පෙරවදනේ මම කිව්වා වගේ දැන් උදාහරණයකට හිතන්නකො මෙහෙම මේ වගේ චින්තකයන් ගණනාවක් මානව කේන්ද්‍රවාදයේහි සාධනීය සේම නිෂේධනීය අංග ගැන යලි සිතා බලන්නට මට ඉඩ ලැබුණේ එහිදී කියලා මම කියනවා. එතනදී චින්තකයෝ ගණනාවකගේ නම් මෙතන සඳහන් කරනවා. එහෙත් ලංකාවේ ප්‍රථම උපාධි ශිෂ්‍යයන් සමග ඒ සාකච්ඡා ගෙන යාමේ විශාල සීමාවක් ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විශ්වවිද්‍යාලයට එන්නේ මානව කේන්ද්‍රවාදයේහි බරපතල ගැටලු ගැන සිතන්නට නොව ඉක්මනින් සහතිකයක් ලබා පිට වී යාමට. ඒ නිසා මේ පොත ඇසුරෙන් මතුවන සාකච්ඡා ශාස්ත්‍ර ප්‍රීතියෙහි සමීප මිතුරන් දෙතුන් දෙනෙකුත් විද්‍යා සහ ඉංජිනේරු පීඨවල මිතුරන් කීප දෙනෙකුත් සමග පවත්වාගෙන යාමට මට සිදු විය. ජෝන් ග්‍රේගේ පොත පරිවර්තනය කරන්නේ ඒ සංවාදයේ බාහිර සමාජය වෙත ගෙන යන්නට. අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරු අතර වුණත් මේ වගේ දේවල් ගැන අපි ඉඳගෙන ටිකක් සීරියස් විදියට බරපතල සාකච්ඡාවක යෙදෙන්න තියෙන අවස්ථා හරි අඩුයි. ඉතින් ඒ නිසා මම හිතුවා මේක පරිවර්තනය කරලා අපි බලමු බාහිර සමාජයත් එක්ක යම් සංවාදයක් ගන්න. ඒ සම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අනුෂ්ක ඔබ මේ ජාතික ගුවන්විදුලියේ මෙවැනි පොතක් ගැන අවධානය යොමු කිරීම සම්බන්ධ. හොඳයි මහාචාර්යතුමනි අපි මේ පරිවර්තන පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන නිසා විශේෂයෙන්ම ඔබ පරිවර්තන කෘති 10ක් මේ වෙනකොට අපි අතට පත් කළ තිබෙන නිසාම මම ඔබෙන් ඊළඟට යන අංගය තමයි අපේ පරිවර්තන කෘති හැටියට ගොඩක් වෙලාවට නව කතා කෘති ඒ වගේම කෙටි කතා කෘති කාව්‍ය කෘති තමයි බොහෝ විට පාඨක සමාජය අතර ජනප්‍රිය තත්ත්වයට පත්වන්නේ. හැබැයි මේ වගේ දැනුම් පද්ධති සඳහා වන පරිවර්තන අපාතට පත්වන අඩුයි. සහ පිළිබඳව සංවාද කරනවත් අඩුයි.
මේක ඇත්තටම මේක යම් අඩුවක්ද මොකද දැන් ඔබ මම දන්නේ මේ රළනගන මිනිස්සු හැරෙන්න අනෙක් සියලු දේවල් යම් අදහස් මාලාවන් ගේන්න උත්සාහ කරපු දෙයක්. ඒක මහා පුරුෂයෙකුට පිළිදක්ව සහ රළනගන මිනිස්සු හැරෙන්න කතාන්තර කියන දේවල් වලට එහා ගිහිල්ලා යම් දැනුම් පද්ධති යම් මානයන් යම් දර්ශනයන් ලංකාවේ පාඨක සමාජයට sannivedanaya කරන්න උත්සාහ කරන කෙනෙක් කෘති හරහා. එවැනි කෘති ඇයි ලංකාව ඇතුලේ තරම් සංවාදයට බඳුන් නොවන්නේ? සෙසු කෘති සම්බන්ධයෙන් තියෙන යම් ප්‍රශ්නයක් මම ඒක ඊළඟට අහන්නම් ඔබෙන්. නමුත් මේ වගේ දැනුම් පද්ධති පිළිබඳව ටිකක් ඒවා පිළිබඳව කතා බහ වෙනවා, විචාරලිය වෙනවා, සංවාද කරනවා ටිකක් අඩුයි නේද? සෙසු පරිවර්තන නවකතා සහ කෙටි කතා කාව්‍ය කෘති වලට සාපේක්ෂව ගත්තාම. ඔව් ඒක ඇත්ත. ඒකට මම හේතු ගොඩක් තියෙනවා. දැන් උදාහරණයකට දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වගේ පොතක් වුණත් පෞද්ගලික ප්‍රකාශන ආයතනයක් ලංකාවේ පළ කරන්න ඉදිරිපත් වෙනවායි කියන එක ඊටාම වාසනාවක් ඒ පරිවර්තකයක්. දැන් වෙන රටවල් වල නම් කරන්නේ දැන් විශේෂයෙන් ඒවා සමහර විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාලම නෙමෙයි පෞද්ගලික විශ්වවිද්‍යාල දැන් ගන්නකෝ හාවර්ඩ් විශ්වවිද්‍යාලය, කෝනෙල් විශ්වවිද්‍යාලය, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය, යේල් විශ්වවිද්‍යාලය ඒවා සම්පූර්ණම මේ බොහොම ධනවත් පෞද්ගලික විශ්වවිද්‍යාල. නමුත් මේ හැම විශ්වවිද්‍යාලෙම තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රකාශන ආයතනය. The Harvard University Press. ඊටාම විශාල වශයෙන් අවුරුද්දකට පොත් පළ කරන එකක් තමයි මමත් කාලයක් ඉගෙනගත්තු සහ උගන්වපු කෝනෙල් විශ්වවිද්‍යාලය. කෝනෙල් යුනිවර්සිටි ප්‍රෙස් කිව්වම දර්ශනය, සාහිත්‍ය, න්‍යාය වගේ විෂයන් ගණනාවක පොත්පත් පළ කරනවා. දැන් ඒ වගේ ආයතන හුදෙක් ලාභය වෙළඳපොළෙන් ලාභය ලබා ගැනීම සඳහාම නෙවෙයි ඒ වගේ පොත් පළ කරන්නේ. ඒ නිසා ඒ ගාය විවිධ විෂයන් මානව ඥානයේ විවිධ ශාඛා පොතපත විදිහට පවත්වගෙන යන්න ඒගොල්ලෝ මහන්සි වෙනවා. දැන් උදාහරණයකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇසුරෙන් එක ප්‍රකාශන ආයතනයක් මේ ළඟදී ඇති වුණා. ඒ ප්‍රකාශන ආයතනය එක පොතක් මගේ ගුරුවරයෙක් වන මහාචාර්ය චාල්ස් හැලිසි එකක් පරිවර්තනය කළා. ඔහු පාලියෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළේ. ඒ ප්‍රකාශන ආයතන එකග වෙලා තියෙනවා දකුණු ආසියාවේ සම්භාව්‍ය කෘති. දැන් එතුමා පරිවර්තනය කරේ තේරි ගාථා පාලියෙන් ඉංග්‍රීසියට. ඒ වගේ සම්භාව්‍ය කෘති දකුණු ආසියානු භාෂාවල පාලි සංස්කෘත වගේ දකුණු ආසියානු සම්භාව්‍ය භාෂා විශේෂයෙන් අපි උත්සාහයක් දරනවා සිංහල භාෂාවෙනුත් කෘතියක් දෙකක් මේ ප්‍රකාශන ව්‍යාපෘතියට ඇතුළු කරගන්න. මේ හරි ගොඩක් හොඳයි. ඒ අය පොරොන්දු වෙලා තියෙනවා තමන් පළ කරන ඒ හැම පොතක්ම අවුරුදු 100ක් මුද්‍රණේ වෙළඳ පොලේ තියෙනවා ඒක. ඒ කියන්නේ දැන් මහාචාර්ය හැලිස් පරිවර්තනය කරපු තේරගාථා අලුත් පරිවර්තනය අවුරුදු 100ක් යනකම් ඕන කෙනෙකුට මිලදී ගන්න වෙළඳ පොලේ තියාගන්න ප්‍රකාශන ආයතන එකක් වෙලා. දැන් මෙහෙම ආයතන අපිට නෑ විශ්වවිද්‍යාල ඇසුරෙන් උත් නෑ මොනවත් නෑ රාජ්‍ය ආයෝජනයේ සඳහා මුකුත් නෑ. ඒ වගේම මේ දර්ශනය වගේ මේ වගේ විෂයන් පරිවර්තනය කරන පරිවර්තකයන්ට හුදෙක් අර මේ පොතේ විකුණුම් මිලෙන් ලැබෙන මේ කතෘ භාගයෙන් විතරක් මෙවැනි කෘති පරිවර්තනය කරවීම අමාරුයි. ඒ නිසා එවැනි විෂයන්ගේ අලුත් පොත් පරිවර්තනය කරනවා නම් රාජ්‍ය ඒ පරිවර්තකයන්ට ගෞරවනීය විදිහට මිලක් ගෙවලා පරිවර්තනය කරවලා ඊට පස්සේ හොඳ සංස්කරණ ක්‍රියාවලියක් ඔස්සේ ගිහිල්ලා ප්‍රකාශන ආයතනයකට ඒක බාර දීලා හරි නැත්නම් ආණ්ඩුවෙන්ම පළ කරලා හරි කරන්න පුළුවන්. දැන් පෞද්ගලික ප්‍රකාශකයෙකුට පුළුවන්කමක් නැහැ මේ පරිවර්තකයන්ට ඒ විෂය කොච්චර අමාරු වුණත් අතිවිශාල මුදලක් ගෙවලා පරිවර්තනය කරවන්න බෑ ප්‍රකාශන ආයතනය. ඒ වගේ මේ ප්‍රකාශන ආයතනයේ දැන් මේකත් විදර්ශන ප්‍රකාශකයෝ ජෝන් ග්‍රේ වෙනුවෙන් අයිතිය පිළිබඳ ගෙවීමුත් කළා. ඒවත් මම නෙමෙයි ගෙව්වේ ඒ ප්‍රකාශන ආයතන. ඉතින් අපිට පෞද්ගලික ප්‍රකාශකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් සීමාවක් තියෙනවා. ඉතින් අපේ නිතරම පොත් ආවත් ඇත්තටම අනවශ්‍ය පොත් හරියට පරිවර්තනය වෙනවා. ඒ යෞවන සාහිත්‍ය කෘති අරම අනවශ්‍ය පොත්. අත්‍යවශ්‍ය පොත් පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අපේ පොත් කඩේකට ගියාම
විෂය විචිත්‍රතාව විවිධතාව හරි අඩුයි අපේ මේ අපිට ඒ ඔබ කියන කාරණේ සම්පූර්ණයෙන්ම ඇත්ත. හොඳයි. මම අපි අවසාන අංගයට ක්‍රමිකව මේ සමීප වෙමින් ඉන්නේ. අපි ඒ පිළිබඳව කතා කරමු. මම හිතන්නේ මේ රජගහේ නාටකම වේදිකා නාට්‍යයේ ගීතයක් අපි අහලා කතා කරමු. මම හිතන්නේ අපි මේ කතා කරන දෙයට ආත්මසම වෙනස් අර්ථයක් තියෙන්නේ. එවැනි අර්ථයක් අපේ සමාජය තුළ රෝපණය කිරීම පිණිස නොවේ අපි මේ සාකච්ඡාව කැඳන් ගෙන්නේ. දෙනවනම් අපිට ඕනේ දෙනවනම් අපිට මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ කන්න දුන්නේ නැතත් අපිට කමක් නෑ බොන්නේ දුන්නකින් ඇති දෝෂක් නෑ කන්න දුන්නේ නැතත් අපිට කමක් නෑ බොන්නේ දුන්නකින් ඇති දෝෂක් නෑ කියන දෙයක් ඒ විදියට කොරාඤා අපේ කටේ ලෝරිය ටික වැටෙනවා කියන දෙයක් ඒ විදියට කොරාඤා අපේ කටේ ලෝරිය ටික වැටෙනවා කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ ධර්මේ බලු බල්ලට ගියාදේ සදාචාරි මක බෑවි ගියාදේ සාර ධර්මේ බලු බල්ලට ගියාදේ සදාචාරි මක බෑවි ගියාදේ සංස්කෘතිය වල පල්ලට ගියාදේ අනේ අපේ බඩකට දෙක පිරෙනවනා සංස්කෘතිය වල පල්ලට ගියාදේ අනේ අපේ බඩකට දෙක පිරෙනවනා කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ මොනකින් ගෙඩියද තව ඕන කියන්නේ ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා City FM ශනිදා කරලිය අපි ශනිදා කරලෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්ති සමග මේ කතා කරමින් ඉන්නේ එතුමන්ගේ කෘතියක් රළ නගන මිනිස්සු ඒ කෘතිය මෙවර හොඳම නාට්‍ය පරිවර්තන කෘතියට හිමි සාහිත්‍ය සම්මානය දිනාගත්තා. ඊට අමතරව එතුමන් පරිවර්තනය කළ තියෙන සිසු කෘති පිළිබඳව අපි මේ යම් කතා බහක නියැලෙමින් හිටියේ. මහාචාර්යතුමනි මේ ඊළඟට මම ඔබෙන් විමසන්නේ දැන් අපි ඔබේ කතාවේදීත් ඔබ එක අවස්ථාවක කිව්වා මේ වැඩසටහනේදී රුසියානු සහ ප්‍රංශ සාහිත්‍ය ලංකාවේ පාඨක සමාජය ඇතුලේ සංසරණය වූ ආකාරය සාමාන්‍යයෙන් පාවුලෝ කොයියෝ ගීදමෝපසාන් ඒ වගේම රුසියානු ලේඛකයන් තවමත් අපේ පාඨක සමාජය ඇතුලේ තරුණයි. හැබැයි කොයිතරම් දුරට ඒ කෘති පිළිබඳව අපි කතා කරනවා තමයි. නමුත් ඇත්තටම අපි මාටින් වික්‍රමසිංහ මහගමසේකර වගේ ලාංකේය අනන්‍යතාවයත් එක්ක හැදුණු වැඩුණු ලේඛකයන් කොයිතරම් දුරට අපි කියව ගත්තද? එහෙම කියව ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැත්නම් මම ඔබ සාහිත්‍යකරුවෙක් නිසා ඔබ ලේඛකෙක් නිසා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් නිසා මම ඔබෙන් විමසන්නේ. ඇත්තටම වුණ අපි කියව ගත්තද? එහෙම නැත්නම් අපි ඒ කියවා ගැනීම නතර කරලා අපි විදේශීයව පැමිණෙන මේ විවිධ කෘති අපි ගත්තද? ඒ ගත්ත දේත් අපි හරියට
කියවා ගත්තද කියන එක. මම මේ කියවා ගැනීම කියන එකෙන් අදහස් කරන්නේ යම් සංවාදයට ලක් වුණාද. අපි දකිනවා මාටින් වික්‍රමසිංහ පිළිබඳව තවමත් කතා කරනවා. මහගමසේකරයන් පිළිබඳව, මානවසිංහයන් පිළිබඳව තාමත් කතා කරනවා. සිරි ගුණසිංහ පිළිබඳව කතා කරනවා. හැබැයි මේ කතා කිරීම ඇතුලේ කොයිතරම් දුරට සංවාදයක් තියෙනවද? ඔවුන්ගේ නිර්මාණාත්මක පිළිබඳ අදහස් ඝට්ටනයක්, මත ඝට්ටනයක් තිබෙනවද ඔවුන්ගේ නිර්මාණ සම්බන්ධයෙන්? ඒ ඝට්ටනය ඔස්සේ අපි අලුත් දෙයක් ගොඩනගා ගත්තාද? එතනින් එහාට ගියාද ලංකාවේ සාහිත්‍ය සමාජයත්? එහෙම වුණා නම් හෝ නොවුණා නම් අපි විදේශ වලින් මේ ගේන පරිවර්තන අපි කොයිතරම් දුරට කියවා ගත යුතුද? එහෙම කියවා ගත්තේ නැත්ද? මොකක්ද ඔබේ අදහස? ඔබ අහපු ප්‍රශ්නේ ඉතාම වැදගත් එකක්. ඔබ පාවිච්චි කරා අපි අර අපිට තියෙන විදේශයෙන් ආවා හෝ අපේ තිබුණු අපේම තියෙන විශිෂ්ට කෘති හෝ අපි කොතරම් දුරට ගැඹුරින් කියවා ගන්නවාද කියන ප්‍රශ්නේ. ඒ කියවා ගන්නවා කියන ක්‍රියාපදේ මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන අඩුයි. නමුත් ජනප්‍රිය වචනයක් කියලා මම දන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ අදාළ සාහිත්‍ය කෘතිය, කලාකෘතිය අපි ජීවත් වෙන සමාජයේ දැන් තියෙන මානව සංවාදයේ වෙත, සමාජ සංවාදයේ වෙත කොතරම් ගැඹුරු ලෙස සම්බන්ධ වී තිබේද කියන ප්‍රශ්න. මම හිතන්නේ ඒක ඊටාම වැදගත් එකක්. දැන් අපි මේ මෙතෙක් අපි කරපු සාකච්ඡාවෙනුත් අපි කළේ අපි දැන් තවත් නාට්‍ය සිංහලට පරිවර්තනය වී තිබේ. එය ඊටාම මනරම් කවරයක් සහිතව විදර්ශන ප්‍රකාශනයක් ලෙස පළ වී තිබේ. එය අපි පොත් රාකයේ තබා ගනිමු කියන එක මදි. ඒ නාට්‍ය ඇතුලේ තියෙනවනේ මේ ගැඹුරු අදහස් සමුදායක්, සමාජයේ කැළඹිය හැකි නාට්‍යමය බුද්ධිමය මැදිහත් වීමක්. අන්න ඒ මැදිහත් වීම අපේ රටට කොයිතරම් එනවාද කියන එක. දැන් මේ නාට්‍ය ඒ කියන්නේ අවිද්‍යාව, මිත්‍යාව, දැන් මේ සියලු වචන කියන්නේ මම తాවකාලිකව දැන් අවිද්‍යාව කියන එකෙන් සමහර පැත්තකට දාන සමහර දේවල් වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා මම తాවකාලිකව පාවිච්චි කරන අවිද්‍යාවල් කියන දේ, මිත්‍යාවල් කියන දේ, අන්ධ ඇදහිලි වගේ කියන දේවල් රජ කරන දවස් කාලයක් දැන් ඇවිල්ලා තියෙන අපේ රට. එහෙම ඇවිල්ලා තියෙනකොට රළ නගන මිනිස්සු වගේ කෘතියක් පරිවර්තනය වෙලා ඔහේ රාක්කේ තිබිලා මදි. ඒකේ අපේක්ෂා කරන රළ නගන්නට අවශ්‍යයි. ඒක තමයි ඔබ අහන ප්‍රශ්නේ. ඒ සම්බන්ධයෙන් ගත්තාම ඇත්තටම හරිම වැදගත්. දැන් උදාහරණයකට බලන්න චූලානන්ද සමරනායක වගේ කෙනෙක් සාහිත්‍ය කෘති ගණනාවක් පළ කරලා තියෙනවා. මේ එතකොට මේ ගාමිණී වියංගොඩ විවිධාකාරයේ කෘති පරිවර්තනය කරලා තියෙනවා. ඒවා නියම විදිහට මේ අපේ සමාජයේ අර දේශපාලන සමාජ සංස්කෘතික කතිකාව ඇතුළට එනවනම් මේ සමාජයේ මීට වඩා බෙහෙවින් ප්‍රබුද්ධ එකක් වෙන්නට අවශ්‍යයි. ඒ එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපිට තියෙන්නේ අපි අර අධ්‍යාපනයත් අපේ තියෙන්නේ මේ සහතික එකතු කිරීමේ අධ්‍යාපනයත්. මගේ අර මහාචාර්යවරියක් ඉන්නවා ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ. අනිතරම කියන එකක් තමයි we are just certificate collectors. අපි නිකන් සහතික එකතු කරන මිනිස්සු කියලා එයා කියන්නේ. ඉතින් උපාධි සහතික තියෙනවා. නමුත් ඒවා අපේ මේ චින්තනයට, අපේ ජීවිතයට කොයිතරම් දුරට බද්ධ වෙනවද කියන ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ එන්නේ මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන්, සහතික හඹා යාමේ අධ්‍යාපනයෙන්, ඊටාම කරණීය අධ්‍යාපනයන් අපිට තියෙන රසාවක් හොයාගත්තා. ඊට පස්සේ ඔය දැන් මේ වෙලාවේ ගුරු අරගලයක් කර්මේ යනවා තමයි. පාසල් ක්ෂේත්‍රයේ ඉන්න ගුරුවරු විදුහල්පතිවරුන්ගෙන් අති බහුතරයක් මම හිතන්නේ උපාධියට පොතක් කියවුවට පස්සේ ආයෙ කියවන අය හරි අඩුයි. ඉතින් ගොඩක් සමහර අය ඉන්නවා. නමුත් ඒක ඒ පාසල නැමැති ආයතනය ඇතුළෙනුත් එන්නේ මේ වගේ කුතුහලයක්. ඒ නිසා ඔය දැන් මේ පරිණාමවාදී ගැනොත් නඩු දාන්න ඕනේ කියලා හිතන જાතිය ගුරුවරු ලංකාවේ හිටියොත් පුදුමයක් නෙමෙයි. එහෙම ඉන්න පුළුවන්. ඒ වගේ අදහස්. ඒ අදහස් තමයි. ඒකට හේතුව අපි බොහොම සක්‍රීය, ප්‍රාණවත්, නිරන්තර බුද්ධිමය සංවාදයක් තියෙන ආයතන නෙමෙයි අපේ ගොඩක් අධ්‍යාපන ආයතන පවා. දැන් උදාහරණයකට ගන්න මේ පොත පරිවර්තනය වෙලා දැන් අවුරුද්දකට වැඩිනේ. අපේ විශ්වවිද්‍යාලයේ මේ පොතේ අන්තර්ගතය ගැන ශිෂ්‍ය ශිෂ්‍යාව අතරේවත් ආචාර්යවරු අතරේවත් මොකක්ද මේකේ කොතරම් වැදගත් මේ කාරණයක් තියෙනව නේද මේ නාට්‍ය ඇතුලේ කියලා
කිසිම කතා බහක් එහෙම ඇති වෙලා නැහැ. මම මැදිහත් වෙලා ඒක කරන්නත් බෑනේ. එහෙම ඒ වගේ තත්ත්වයක් අපේ ඒ අතින් අපි බුද්ධිමය වශයෙන් බොහොම අක්‍රිය මේ දෛනික උපකරණ වගේ නිකන් යන්ත්‍ර වගේ මිනිස්සු ටිකක් අපි. ඉතින් ඔබ අහන ප්‍රශ්නේ ඒ නිසා අර වගේ ගැඹුරු පොතපත දැන් උදාහරණයකට ගන්නකෝ කොලරා කාලේ ආලේ ඇවිල්ලා කොච්චර කාලෙක රාමණීය නවකතා. අවුරුදු 70ක් 80ක් ගිහිල්ලා වයසට ගිය ෆ්ලොරන්ටිනෝ අරේසාගේ තමාගේ ප්‍රථම පෙම්වතිය ගැන ආදරය තවදුරටත් ඔහුගේ මනස ඇතුලේ තියෙන්නේ ඇයි තිබෙන්නේ කෙසේද එසේ තිබිය හැකිද කියන ප්‍රශ්න අපි කොහෙද කතා කරලා තියෙන්නේ. නමුත් පත්තරවල ඕන තරම් යනවා ඒ වයසේ අය කරන ළමා අපයෝජන ලිංගික අපයෝජන ගැන ප්‍රවෘත්ති. අපි වැඩිහිටි ලිංගික ජීවිතය වැඩිහිටි ආදර ජීවිතය පිළිබඳ අතිකාවට ඒනාව කතාව අනෙක් දේවල් වලට අමතරව කරන්න තිබුණු ඒ දායකත්වය අපි කවදාවත් කතා බහට අරගෙන නැහැ. ඉතින් අපි ඔය විදේශීය සාහිත්‍යය කියලා ආවහම අපි මෝස්තරයක් දෙකක් අල්ලගන්නවා. එකක් තමයි ගොඩාක් දෙනෙකුට මේක අවංකව අපි කියන්න ඕනේ මේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ ඉන්න උගන්වන අයට පවා හොඳ සාහිත්‍ය කෘතියක් විදේශීය භාෂාවකින් හොඳට කියවලා එහි තියෙන ඉංග්‍රීසි අර්ථ වටහා ගන්න සියුම් අර්ථ වටහා ගන්න ඒකේ පසුබිම හොඳට තේරුම් ගන්න තරමට ඉංග්‍රීසි දන්න අය හරි අඩුයි අපේ සමාජයේ. ඉතින් ඒ නිසා මේ පරිවර්තන වගේ ඒවා ආවහම ඒවා ඇසුරින් යම් සංවාදයක් ඇති කරන්නට අවශ්‍යයි. දැන් මට පේනවා තරුණ පිරිස් Zoom තාක්ෂණය හරහා පවා යම් සංවාද ඇති කරනවා. ඉතින් ඒවා දිදී ගොඩක් වෙලාවට අලුත් අයගේ පේන දෙයක් තමයි මමත් ඒ පොත ගැන දන්නවා මමත් ඒ ලේඛකයා ගැන දන්නවා මමත් ඒක කියවලා තියෙනවා මමත් ළඟදී ඒක මිලදී ගත්තා කියලා කියන්න හදනවා මිසක් ඒක තියෙනවා ඒකත් එක අතකින් හොඳයි පොඩි මොස්තරයක් වගේ තියෙන එක. නමුත් ඒක විතරක් මදි. මේ පොතේ තියෙන මේ අදහස ලංකාවේ අපේ මේ මොහොතේ පැවැත්මට තීරණාත්මකව වැදගත් කියලා කියන මිනිස්සුයි අවශ්‍යයි. ඒක නම් මම ඉතින් මගේ අර බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න මම උත්සාහ කරනවා ටික ටික මේ වැඩේ කරන්න. එහෙම කරන තව අය කීප දෙනෙක් ඉන්නවා. නමුත් ඒක මදි. හොඳයි. මම හිතන්නේ අපිට මේ කිසිම මොහොතක හිතන්න බෑ අර මේ ඔබේ කෘති ඇතුළේම විස්තර කරන විදිහට මේ කාරණාවලට එක්තරා ප්‍රධාන ධාරාවේ සිටින යම් බලවේගයන් වලින් මම හිතන්නේ කිසිම වෙලාවක මේ වගේ දේවල් වලට ඉඩක් ලබා දෙයි කියලා. කියන්නේ එක්තරා විදිහක අධිපති මතවාදයක් ස්ථාපිත කළා ඒ මතය දෙදරා යන්නට හෝ ලිහිල් වෙන්නට හෝ ඉඩ දෙයි කියලා අපිට ඒ වගේ තැන් වලින් සහයෝගයක් ලැබෙයි කියලා මම අපිට කිසිම වෙලාවක එහෙම විශ්වාස කරන්න බෑ. හැබැයි එහෙම නොවි අපිට මොකක්ද මේ වෙනුවෙන් හදාගන්න තියෙන වෙනත් අවස්ථාවන් වෙනත් මානයන් මොකක්ද ඔබ විශ්වාස කරන විදියට? එකක් තමයි මේ වගේ දේවල් අදහස් සමාජගත වීම භාණ්ඩ සමාජගත වීමට වඩා හිමින් වෙන්නේ. විශේෂයෙන් ධනේශ්වර ක්‍රමයේ පරිභෝජන භාණ්ඩ අවශ්‍යත් නැති පරිභෝජන භාණ්ඩ කිසි ප්‍රයෝජනයක් නැති පරිභෝජන භාණ්ඩ පරිභෝජන විලාසිතා ඒ වගේ සේවා වගේ දේවල් යන වෙගෙන් අදහස් යන්නේ නැහැ. විශේෂයෙන් අධිපති අදහස් වලට අභියෝගාත්මක අදහස් එහෙම කොහොමවත් යන්නේ. නමුත් හැබැයි ඒවා නොයා තියෙන්නේත් නෑ. දැන් ටික දැන් හිතන්නකෝ මේ ප්‍රධාන ජාතික ගුවන්විදුලි සංස්ථාවක පැය දෙකක් මේවා ගැන කතා වෙනවා. ටික වෙනවා. ඒකට හේතුව ප්‍රධානම හේතුව මේවා ගැන යම් සවිඥානිකත්වයක් තියෙන ජනමාධ්‍යවේදියෙක් එතන ඉන්න නිසා. ඒ වගේ පාසල් වලත් විශ්වවිද්‍යාල වලත් ඒ වගේ කීප දෙනෙක් බාහිර සමාජෙත් ටික ඒවා අරගෙන යන අය ඉන්නවා. ඉතින් අර එකම දේ මේ අපි ඒ වගේ දේවල් කියනවායි කියන එක නැවත යලි මතක් කරන සුළු අඛණ්ඩ සංවාදයක් අඛණ්ඩ විවාදයක් අවශ්‍යයි. ඒක වෙන්නේ සමාජයේ මේ වගේ දේවල් ගැන සවිඥානික පිරිස ඒකට කියන්නේ අර විචාරාත්මක පිරවැසි කණ්ඩායම ටිකක් වැඩි කරගන්න. ඒ අය අතර උණුසුම් මානව සම්බන්ධකම් නිරන්තර සම්බන්ධකම් තියෙන්න ඕනේ. මම හිතන්නේ එහෙම තත්ත්වයක් ගොඩ නැගීමින් තියෙනවා. දැන් ඔබ හරියටම හරිය මේ වගේ අදහස් වලට අර
ප්‍රධාන ධාරාවේ තැන් වලින් ලොකු අනුග්‍රහයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසාම තමයි මේවා වැදගත් අදහස් කියලා හිතන අය, වැදගත් සාහිත්‍ය කෘති කියලා හිතන අය පිරිස ටිකක් සක්‍රිය වෙලා එකිනෙකා අතර දැයි පිරිස අතර එකිනෙකා අතර හරියට හතුරුකම් කල්ලිවාද රමයක් තියෙනවානේ. ඒවා පොඩ්ඩක් පැත්තකින් කියලා මේ සංවාද පැත්තකින් තියනවා කියන්නේ කල්ලිවාද වගේ දේවල් බුද්ධිමය පෝෂණය සඳහා දායක වෙනවා. ගොඩක් හොඳයි. එහෙම නැතුව අපි අර ඒ බෙදීමෙන් කිසිම අර්ථයක් ලැබෙන්නේ නැහැ මේ වගේ විෂයන් වලට. ඉතින් අපේ අදහස් කලාව, සාහිත්‍ය, නාට්‍ය කලාව මේවා පිරිපුන් මනුෂ්‍ය සංස්කෘතියක වැදගත් කොටස් කියලා හිතන්නේ. දරුවන්ට උගන්වන පාසල්, විශ්වවිද්‍යාල වගේ දේවල් ඇති වෙන්නේ. ඒවා විශ්වවිද්‍යාල වලට, පාසල් වලට ඒවා අමතක වෙලා ගිහිලා නම් දැන් ඒවා නැවත මතක් කරගන්න. ඉතින් මේ සඳහා දැන් අපි වගේ මේ පිස්සුවෙන් වගේ මේ වැඩ අඛණ්ඩව කරන මිනිස්සු ටිකක් තව වැඩියෙන් හැදෙන්නත් ඕනේ. දැන් මේ පොත් පරිවර්තනය කරන අතරේ මට නිකන් මොකක් හරි කවුරු හරි පස්සේ ගිහිල්ලා ලොකු අධ්‍යක්ෂකකමක් වගේ ගත්තා නම් හොඳ ආදායමක්, අමතර ආදායම් ගත්තා. තව ඉංග්‍රීසි හරි උගන්වන්න පන්තියක් දාගත්තා නම් තව සල්ලි ටිකක් හොයාගත්තා. ඒ වගේ ප්‍රමුඛතාවලට වඩා මේ අපි තමන් තෝරගත්තු විෂය සම්බන්ධයෙන් ප්‍රබදන මිනිස්සු ටිකකුත් හැමතැනින්ම හැදෙන්න ඕන. හැම පරම්පරාවෙම හැදෙන්න ඕන. ඒ වෙනුවෙන් ඔබ අනවරත උත්සාහයක යෙදෙමින් ඉන්නවා. අපි මේ ඔබේ සහ මේ ඔබේ සම්මානයට පාත්‍ර වුණු කෘතිය සහ ඔබ කරපු පරිවර්තන සහ ඒවා යොමු වුණු දිශානතයන් පිළිබඳව අපි අද මේ කතා කරේ. මේ වැඩසටහනේ කාලය නිමයි. නමුත් පුංචි වෙලාවක් හරි යොදාගැනීමෙන් මේ ඇසිය යුතුයි දුවන වට්ටිය හා hina වෙන ටිකරා ඔබේ මීට මාස 2කට පමණ ඉහතදී නිකුත් වුණු කෘතිය පිළිබඳව කොහොමද ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර අපි ඉදිරියේදී අපිට අවස්ථාවක් ලැබෙයි පිළිබඳව පුළුල්ව කතා කරන්න. එකක් තමයි ඒ කෙටි කතා එකතුව ආවේ මේ වසංගත රැලිය අතරේ ඇවිල්ලා ටික දවසක් යනකොට ආපහු නිරෝධායන ඇඳිරි නීතියක් ආවා. එහෙම තියෙද්දිත් මම දැකලා තියෙනවා විශාල මට පෞද්ගලිකවත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා යම් සාකච්ඡාවක්. ඒක නිකන් හොඳ ප්‍රතිචාර මට කියනවට වඩා ඒකෙත් තියෙනවා මම මේ කියන මේ කතා කරන තේමාවල් මම කරන හැම වැඩක් ඇතුළෙම දුවලා තියෙනවා. ඒවා මේ සංවාදයට රසිකයෝ අතර මේ ලක් වෙන බව ටික ටික පේන්න තියෙනවා. බොහොම ස්තුතියි ගැන මතක් කරා. හොඳයි බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. මම දන්නේ ඔබ එක පිරිසක් සාහිත්‍ය ඇතුලේ ලෝක සාහිත්‍යයේ තියෙන නවකතා, කෙටි කතා වගේ දේවල් පරිවර්තනය කරමින් සිටිනා මේ වර්තමානයේ. ඒ වගේම ඔබ ඇතුළු තවත් පිරිසක් ලෝකයේ තියෙන විවිධ දැනුම් ධාරාවන් සිංහලයට නගමින් ඒවා අපට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වෙනකොටත් ඒ දේවල් කරමින් සිටිනවා. ඒ නිසා මේ දේවල් අවශෝෂණය කර ගැනීම සහ ඒවා තේරුම් ගැනීම, ඒවා සංවාදයට ලක් කිරීම කියන දේවල් සිදු කළ යුතු වන්නේ ඒ පරිවර්තනය කරන ඔබ නොවේ. ඒවා මේ පාඨක සමාජයේම අර ඔබම සඳහන් කරපු විදිහට ඒවා අපි අතරින්ම නැගෙන්න ඕන දේවල් සහ ඒවා සංවාදයට බඳුන් කළ යුතු දේවල් නිර්මාණකරුවන් හැටියට ඔබ ඇතුළු ඒ පිරිස ඒවට සම්බන්ධ කරගත යුතුයි, හවුල් කරගත යුතුයි. මොකද මත ගැටෙන විට තමයි වඩා හොඳම දේ නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි යම් එක්තරා විදිහක ප්‍රවේශයක් අද මේ වැඩසටහන ඔස්සේ ගන්නට උත්සාහ කරේ. මහාචාර්ය ලියනගේ අමරකීර්ති බොහොම ස්තුතියි. රළ නගන මිනිසුන් එක්ක ඔබේ සාහිත්‍ය කෘති පිළිබඳව කතා කරන්න අප හා එක්කාසු වුණාට බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි අනුෂ්ක. ඒ වගේම City FM සේවයටත් මගේ ස්තුතිය පිරිනමන්නට කැමතියි. හොඳයි එහෙනම් අපි අදට නික්ම යනවා. එළඹෙන සෙනසුරාදාවේ මුණ ගැසෙමු ශනිදා කරලෙන්.